හරි. අපිට තියෙන ඉන්ද්‍රිකා අපි කතා කරගෙන ඇවිල්ලා අද අපිට තියෙන්නේ රයිබෝසෝම ඉඳන් ඉදිරියට වගකීමෙන් කියන්නේ අද පාඩම අවසන් වෙනවා. හරි? ඒතර පාඩම අවසන් වෙනවා. මේ සඳුදා රාත්‍රියේ අපි කතා කරන්නේ මේ පාඩමේ ප්‍රශ්න ටික. හරි? හරි නැතිනම් අද අපි මේ පාඩම අවසන් කරන්නයි තින්නේ. අද අපිට තියෙන්නේ රයිබෝසෝම ඉඳන් ඉදිරියට. හරි. ඉතින් අපි ලස්සන්ට දැන් එන මේ ටික කරගෙන යමු. හරි. දැන් හොඳට අහගන්න. ඔය ළමයි අග්ගල කාලා තියෙනවද? අග්ගල. හරි. පපඩම් නෙමෙයි හරි. පපඩමේ නම් නිකන් රවුම්. හරි තැටියක් වගේ. ඒ පපඩම්. අග්ගල බෝලයක් වගේ. හරි. ඔය දෙකම අපි අඳිනකොට පොතේ අඳින්නේ මෙන්න මෙහෙම. පොතේ ඉතින් බෝල අඳින්න බෑනේ. තැටියක් වගේ තමයි අඳින්න වෙන්නේ. ඉතින් මේක පපඩමක්ද බදින්න කලින් හරි. පපඩමක් බදින්න කලින්. හරි. පපඩමක්ද අග්ගලයක්ද කියලා හිතා ගන්න බෑ. මේක අග්ගලයක්. ගෝලාකාරයි. ගෝලයක් වගේ. මේ වගේ ලොකු බෝලයයි ඒ වගේම පොඩි බෝලයයි. ඕංගොම බෝල දෙකක් එකමත් පතනය වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ රයිබෝසෝම කියන ඉන්ද්‍රිකාව. හරි. මේ තියෙන්නේ රයිබෝසෝම. හරි. රයිබෝසෝම කියන ඉන්ද්‍රිකාව හැදිලා තියෙන්නේ එහෙමයි. මතකයි නේද? අර අපි RNA වර්ග 3ක් ඉගෙන ගත්තා. හරි? RNA වර්ග 3ක් ඉගෙන ගත්තා මතකද? එකක් තමයි tRNA. හරි? R කැපිටල් දාමුකෝ අපි. tRNA. අනිත් එක mRNA. අනිත් එක මොකද්ද? rRNA. හරි? ඔන්න වර්ග 3ක්. මෙන්න මේ රයිබෝසෝම හැදෙන්න හේතු වෙන්නේ rRNA සහ ප්‍රෝටීන. මෙන්න මේ rRNA සහ ප්‍රෝටීන එකතු වෙලා තමයි රයිබෝසෝමයක් හැදෙන්නේ. RNA වර්ග 3ක් අපි ඉගෙන ගත්තේ. ඒවා නිකන් මේ ජොලියට ඉගෙන ගත්තේ ඒවා නෙමෙයි. එන්න මේ හේතු නිසා. R කියන තේරුම තමයි රයිබෝසෝම කියන තේරුම තියෙන්නේ. රයිබෝසෝම හදන්න දායක වෙන RNA වර්ගය තමයි rRNA කියලා කියන්නේ. mRNA, tRNA කියලා තව වර්ග දෙකකුත් තියෙනවා. හරි. ඉතින් rRNA සහ ප්‍රෝටීන තමයි රයිබෝසෝම හදන්න දායක වෙන අණු වර්ග. හරි? හරි. රයිබෝසෝමයක් අදිනකොට අපි මෙහෙම පටලයක් යන්දද? නෑ මේක අග්ගලයක් වගේ. මං කියවනේ අග්ගල දෙකක් එක මත තියලා. එක අග්ගල ලොකුයි අනිත් අග්ගලේ පොඩි. ආයෙනදී මෙන්න මේක පාට කරන්න. හරි? මේක පටලයක් නෑ. තනික නිකන් ගුලියක් වගේ. rRNA සහ ප්‍රෝටීන ගුලියක්. හරි? මේක සෛලප්ලාස්මේ තියෙනව නැත්නම් අන්තප්ලාස්ම ජලිකාව පටලේ මත තියෙනවා. මතකනේ රළු අන්තප්ලාස්ම ජලිකාව. හරි? ඔන්නම තියෙනවා. මේක පටලයක් නැහැ. තනිකර ගුලියක් වගේ. මෙයා තමයි සෛලයක ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු කරන මධ්‍යස්ථානය. මෙයා තමයි ප්‍රෝටීන හදන්නේ. මේ තමයි රයිබෝසෝම. ඉතින් පෑන ඉවර වෙනකම් පාට කරගන්න. හරි? තියෙන පෑන ඉවර වෙනකම්ම පාට කරගන්න. මොකද මේක පටලයක් නෑ. අග්ගලයක් වගේ හරි ගෝලාකාර ගෝල දෙකක් එක මත පතන වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එකක් ලොකුයි අනික පොඩි. හරි? හරි. ටස් කරලා රයිබෝසෝම ගාවෙන් පහලින් මේක ඇඳගමු. මේවට අපි කියනවා විශාල උප ඒකක. ඒකට අපි කියනවා කුඩා උප ඒකකය කියලා. ඉතින් මේ උප ඒකක කියන වචන නම් මහ ලොකුට සාමාන්‍ය පෙළට අහන්නේ නැහැ. මේ වගේ ව්‍යුහයක් තමයි රයිබෝසෝම තියෙන. අපි අර බෝල ඇඳලා බෝලම මේ බෝලෙන් මත තවත් පොඩි බෝලයක් තියෙනවා. හරි? ගොල්ගි සංගින්නේ කරේ නැහැ? කවුද කරේ නැත්තේ? ඔයාලා අතොස්සන්න ගොල්ගි සංගින්නේ කරේ නැද්ද කියලා? මොකද ගොල්ගි සංගින්නේ කරේ නැත්තේ? ගොල්ගි සංගින්නේ ගිය සඳන කරේ. සඳරය අන්තිමට කරේ ගොල්ගි සංගින්නේ. හරි අතිරේක පන්තිය අන්තිමට කරේ ගොල්ගි සංගින්නේ. හරි. රයිබෝසෝම ඇඳගත්තනේ? ඇඳගත්තද?
ඉක්මනට පාට කරගන්න. මොකද මේකේ පටලයක් නැහැ. හරි? මේක පටලයක් රහිත ඉන්ද්‍රිකාවක්. හරි ඔන්න බලන්න කියලා තියෙනවා. රයිබෝසෝම යනු පටල නොදරන ඉතා කුඩා ඉන්ද්‍රිකාවක් කියලා කියනවා. මෙය උප ඒකක දෙකකින් සෑදී ඇත කියලා කියනවා. එකක් විශාල උප ඒකකය අනිත් එක කුඩා උප ඒකකය කියලා කියනවා. හරි? රයිබෝසෝම සෛලප්ලාස්මයේ නිදහසේ තියෙන්න පුළුවන්ලු නැත්නම් රළු අන්තප්ලාස්ම ජලිකාවේ පටලයේ මතත් තියෙන්න පුළුවන්ලු. මොකද්ද මෙයාගේ ප්‍රධාන කාර්යය? මම කිව්වා මෙයා තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්නේ. සෛලයක් ඇතුලේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන මධ්‍යස්ථානයේ විදිහට ක්‍රියා කරන්නේ මෙයා. එහෙනම් අපි 4 වෙනි ඩොට් එකේ ඒක ලියාගමු. ලියාගන්න මෙහෙම. නිල් පාට පෑනෙන් ලස්සනට ලියන්න. දැන් මෙහි කාර්ය වන්නේ මෙහි කාර්ය වන්නේ හරි මෙහි කාර්ය වන්නේ මෙහි කාර්ය වන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණ මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කිරීමයි. මෙහි කාර්ය වන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණ මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කිරීමයි. හරි මෙහි කාර්ය වන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණ මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කිරීමයි. හරි මෙහි කාර්ය වන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණ මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කිරීමයි. හරි ගණ්ඩ අන්තප්ලාස්ම ජාලිකාව ඔන්න බලන්න අන්තප්ලාස්ම ජාලිකාව සෛලප්ලාස්මය තුල අඩංගු පැතිලි තැටි හෝ නාලාකාර හෝ මඩි වලින්ලු මේක හැදිලා තියෙන. ඒ කියන්නේ තරලයක් පිරිච්ච පටලයක් වගේ වට වෙලා තියෙන තරලයක් පිරිච්ච තැටියක්. නැත්තම් නාලාකාරලු මේක හැදිලා තියෙන්නේ. හරි? අර අන්තප්ලාස්ම ජාලිකාව ආකාර දෙකයිලු. ඔන්න බලන්න එක අන්තප්ලාස්ම ජාලිකාවක පටලයේ මත රයිබෝසෝම තිබ්බේ නැහැ. හරි ඉතින් අපි උඩ කොටු අඳිමු එයාව. මෙයාගේ පටලයේ මත රයිබෝසෝම නැහැ. ඕන් ඔහම තමයි තිබ්බේ. ලියා ගන්න එයා අංක 1 එයා තමයි සිනිදු කෙනා. මොකද පටලය හරි සිනිදුයි රයිබෝසෝම නැහැ. එහෙනම් සිනිදු අන්තප්ලාස්ම ජාලිකාව. සිනිදු අන්තප්ලාස්ම ජාලිකාව. ලියන්න පළවෙනි කෙනා ඇඳ ගන්න මේ විදිහට ඇතුලේ පටලය හරි සුමටයි. පටලයේ මත රයිබෝසෝම නැහැ. හරි එයා තමයි සිනිදු අන්තප්ලාස්ම ජාලිකාව. හරි ඔන්න කියලා තියෙනවා. මේවා රයිබෝසෝම රහිත නාලාකාර මඩි ජාලයක් කියලා කියනවා. සිනිදු අන්තප්ලාස්ම ජාලිකාව මගින් ලිපිඩ හා ස්ටෙරොයිඩ්. ඒ කියන්නේ ලිපිඩ වර්ග. හරි එහෙනම් සෛලයක් ඇතුලේ ලිපිඩ සංශ්ලේෂණය කරන්නේ මෙයා. සිනිදු අන්තප්ලාස්ම ජාලිකාව. ඒ හදන ලිපිඩ තමයි ඔය මේ සෛල ප්ලාස්ම පටලෙත් ඔය පොස්පොලිපිඩ හැම අති විදිහට යන්නේ මෙයා හදන ලිපිඩ තමයි. හරි? එයා තමයි ලිපිඩ හදන්නේ. හරි ගන්න අංක 2. අංක 2 ලියන්න. එයා තමයි රළු අන්තප්ලාස්ම ජාලිකාව. රළු අන්තප්ලාස්ම ජාලිකාව. මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ පටලයේ මත රයිබෝසෝම තියෙනවා. එහෙනම් ඉතින් ඕන් ඔහම මම මෙයා අඳිනකොට හරි මෙයාගේ පටලයේ මත ඕන් දැන් මම රයිබෝසෝමත් අඳිනවා. එහෙනම් මෙන්න මේ විදිහට පටලයේ මත රයිබෝසෝම තියෙනවා. ඒක නිසා මෙයාගේ පටලය හරි රෆ් රළු ස්වභාවයක් තියෙනවා. ඒක නිසා මෙයාට අපි කියනවා රළු අන්තප්ලාස්ම ජාලිකාව. ඒ තමයි RER කියලා කියන්නේ ඒකයි. රළු අන්තප්ලාස්ම ජාලිකාව. අපි කියනවා RER කියලා. හරි. දැන් අහගන්නකො. මොකද්ද මෙයාගේ කාර්යය? ප්‍රෝටීන් සංශ්ලේෂණයද? නෑ. ප්‍රෝටීන් හදන්නේ රයිබෝසෝම. හැබැයි මෙයා ආසන්නෙම ඉන්න රයිබෝසෝම හදන ප්‍රෝටීන මෙයාට දෙනවා. දීලා මෙයා ඒ ප්‍රෝටීන් ටික අසුරලා අර බෝලයක් වගේ ආශ්‍රිකාවක් හදලා අදාළ තැනට යවනවා. එහෙනම් මෙයා ප්‍රෝටීන බයි ඇන් සෙලින් කරන්නේ. රයිබෝසෝම හදන ප්‍රෝටීන අරගන්නවා. මොකද මෙයාගේ පටලයක් තියෙන නිසා පටලයක් වට කරලා බෝලයක් ඇතුළට දාලා මේ ප්‍රෝටීන ටික යවනවා. මතක නේද ගොල්ගි සංකීර්ණයට ගියේ මේවනේ. ගිහිල්ලා ප්‍රෝටීනයි ලිපිඩයි අනම්මනම් කාබෝහයිඩ්‍රේට් එකතු වෙලා එක එක ද්‍රව්‍ය නිර්මාණය වුණානේ ගොල්ගි සංකීර්ණ ඇතුලේ. මම අර වීඩියෝ එකක් පෙන්නුවේ. එනදී මෙයා මොකද කරන්නේ? මෙන්න මේ යාගේ පටලෙ මතින රයිබෝසෝම හදන ප්‍රෝටීන මෙයා අරගෙන
ප්‍රෝටීන්ට අරන් ඇවිල්ලා බෝලයක් වගේ එකට අසුරවලා යවනවා. හරි මෙන්න මෙහෙම බෝලයක් වගේ එකක් හදලා මේක ඇතුලේ ප්‍රෝටීන් ටික දාලා යවනවා. එහෙනම් ප්‍රෝටීන පරිවහනය කරන්න තමයි මෙයා වැදගත් වෙන්නේ. හරි? ප්‍රෝටීන පරිවහනය කරන්න. ප්‍රෝටීන නිපදවන්න නෙමෙයි. නිපදවන්නේ රයිබෝසෝම පටල ගන්න එපා. ප්‍රෝටීන හදන්න වෙන කවුරුවත් නෙමෙයි රයිබෝසෝම හදන්නේ. මෙයාගේ පටලේ මත රයිබෝසෝම ඉන්නවා. ළඟපාතම ඉන්නවා. ඒක නිසා මෙයා රයිබෝසෝම හදන ප්‍රෝටීන අරගෙන ඒ ප්‍රෝටීන ටික පටලකින් වට වෙච්ච බෝලයක් ඇතුළට දාලා අපි කියන ඒවට ආශ්‍රයිකාවක් කියලා ආශ්‍රයිකාවක් ඇතුළට දාලා අවශ්‍ය කරන තැනට යවනවා. buy and selling. හරි? ඒක තමයි කරන්නේ. යවුවට මම හිතන්නේ මුදල් ගන්නෙ නෑ. නොමිලෙම තමයි යවන්නේ. හරි ඒක තමයි කරන්නේ. ඉතින් මෙයා තමයි RER කියලා කියන්නේ. ඕන නැති ඉස්සරහින් ලියා ගන්න. මෙයා තමයි SCR. මෙයා තමයි RER. ඒවත් ඕනනම් දාගන්න. හරි? රළු අන්තප්ලාස්ම ජාලිකාව. අර සිනිදු ස්මූත් එක්කෙනා. මෙයා රෆ් එක්කෙනා. හරි. එහෙනම් රළු අන්තප්ලාස්ම ජාලිකාව පෘෂ්ඨයට සම්බන්ධ රයිබෝසෝම නිසා රළු බවකින් යුක්තයි කියලා කියනවා. මේ වාගේ කෘත්‍ය වනුවේ ප්‍රෝටීන් සංශ්ලේෂණය නෙමෙයි ප්‍රෝටීන් පරිවහනය. පරිවහනයට ගිරක් ගහගන්න. හරි? ප්‍රෝටීන් පරිවහනය. හරිනේ? හරි. හරි ගන්න රික්තක ඊළඟ ඉන්ද්‍රිකාව. රික්තක. හරි ටස් ගාලා අරගන්න. රික්තක. මතකයි නේද ශාක සෛලක මහා ලොකු විශාල රික්තකයක් තිබ්බා. සෛල ප්ලාස්මේ මහා විශාල ඉන්ද්‍රිකාව විදිහට ලොකු රික්තකයක් තිබ්බ මතකද? මේ වගේ හැඩයක් තියෙන ලොකු රික්තකයක් තිබ්බේ. මේ රික්තකය ඇතුලේ වැඩිපුරම තියෙන ජලය. මේකේ වැඩිපුරම තියෙන ජලය. ඊට අමතරව විවිධ ලවණ වර්ග එහෙමත් තියෙනවා. හරි? පොඩක් කොහොමින්ද තප්පරයක් හරි? ඊට අමතරව විවිධ ලවණ වර්ගත් තියෙනවා. හරි. ඊට අමතරව විවිධ වර්ණක වර්ගත් තියෙනවා. හරි? මේ විවිධ ලවණ වර්ගත් තියෙනවා. මේ රික්තක යුෂේ. ඊට අමතරව විවිධ වර්ණක වර්ගත් තියෙනවා. මේ වර්ණක වර්ගත් තියෙනවා. කවුද හචින්නයක් කැරියේ? හරි? මේ රික්තක යුෂේ තියෙන්නේ. මේ රික්තකයේ තමයි ශාක සෛලක ඇතුලේ වැඩිපුරම ජලයේ තියෙන ඉන්ද්‍රිකාවක්. මොකද ශාක සෛලේ පුරාම ලොකුවටම තියෙනවා. හැබැයි සත්ත්ව සෛලවල මේ වගේ රික්තක නැහැ. හැබැයි සමහර විට චූටි රික්තක තියෙන්න පුළුවන්. චූටි රික්තක සත්ත්ව සෛලවල තිබ්බොත් බැරි වෙලාවත් ඒව අපි කියනවා ව්‍යාජ රික්තක කියලා. හැබැයි ශාක සෛලක නම් ලොකුවටම තියෙනවා. අපි එහෙම ලොකුවටම ඇඳා මතකනේ දර්ශීය ශාක සෛලේ ලොකුවටම රික්තකයක් යන්නේ. එහෙනම් රික්තකයේ තියෙන තැන මේක ඇඳ ගන්න. හරි? අලගෙඩියක් නෙමෙයි මේක රික්තකයක්. හරි? ඇඳ ගන්න. අර ශාක සෛල අපි විශාලම ඉන්ද්‍රිකාව විදිහට ඇඳගත්තේ. ඒක තමයි මේ තියෙන්නේ. ඇඳ ගන්න ටක් ගාලා. හරි? හරි. ඔන්න බලන්න. රික්තකය යනු ශාක සෛලයක පවතින පටලයකින් වට වූ තරලයකින් පිරුණු විශාල ඉන්ද්‍රිකාවක් කියලා කියනවා. ඔව් අපි ඇන්දේ හරි ලොකුවට ඇන්දේ අපි. රික්තක පටලය හරි
රික්තකයේ පටලය රික්තක පටලය හෙවත් තව විශේෂ නමකින් හඳුන්වනවා. හොඳට අහගන්න. මේ වචනේ ලියනකොට ඉස්පිලි පාපිලි ඇලපිලි අඩු කරගන්න එපා. ඉස්පිලි පාපිලි සහිතව ලස්සනට ලියන්න. හරි? එක වචනයකවත් හිස්පිලි පාපිලි ඇලපිලි හිම තියෙනවා නම් ඕව අඩු කරගන්න එපා. වෙනම තේරුමක් එයි. හරි? රික්තක පටලය හඳුන්වනවා තවත් නමකින්. ඒ තමයි මෙන්න මේ නම. ලියාගන්න වරහන් ඇතුලේ තිත්පේලියේ. හරි? ලියාගන්න ථාන ප්ලාස්ටය. හරි? ථාන ප්ලාස්ටය. සැලකිය යුතුයි හිස්පිලි පාපිලි ඇලපිලි තියෙනවා නම් ඌවා නිවැරදිව දාගන්න. නැත්තම් වෙනම තේරුමක් එයි. පස්සේ දවසක පාඩම් කරනකොට බලයි මොකක්ද යකෝ ඒක කොහොමද එතන තියෙන්නේ කියලා. ඒක නිසා හිස්පිලි පාපිලි ඇලපිලි හරියට දාගන්න. හරි? ලියාගන්න. ථාන ප්ලාස්ටය. ඒ රිත්තක පටලයට කියන තවත් නමක්. හරි? හරි. ගන්න තුන්වෙනි එක. රිත්තකේ වූ තරලය රිත්තක යුෂය කියලා කියනවා. මේ තියෙන රිත්තක යුෂය. බලන්න රිත්තක යුෂය මොනවද වැඩිපුරම තියෙන කියලා? හරි. දේහයේ තියෙන ඕනෑම තරලයක වැඩිපුරම තියෙන ජලය. හරි? දේහයේ තියෙන ඕනෑම තරලයක වැඩිපුරම තියෙන ජලය. ඉතින් ඔන්න තියෙන දේවල්. ජලය සීනි තියනවලු තව. මේ ළමයි කාලා තියෙනවද? වෙනිවැල් ගැට නෙමෙයි. ඒවත් ඉතරහයිනේ. ඔය වෙනිවැල් ගැට වගේම ලී జాතියක් තියෙනවා. සිංහල බෙහෙත් බඩු කඩවල වල ඒවට කියනවා වැල්මී කියලා. මේ කොටු කැලි හපනකොට හරි රහයි. පැණි රසයි. වැල්මී ශාකයේ ශාක සෛල ඇතුලේ තියෙන රිත්තක යුෂයේ තියෙන මොනවාද? සීනි. ඒක නිසා තමයි මේ වැල්මී කොටු බෝටු හපනකොට හරි පැණි රසක් තියෙන්නේ. ඔය සිංහල බෙහෙත් බඩු කඩවල වල තියෙනවා. ඉතින් ගිහිල්ලා ඉල්ලන්න. වෙනිවැල් ගැට නෙමෙයි. ඒවා කහපාට කොටු බෝටුනේ. ඒවා නෙමෙයි. මේක හීනි කොටු జాතියක් තියෙනවා. ඒවා වැල්මී කියලා කියන සිංහල බෙහෙත් බඩු කඩවල වල තියෙනවා. නම් කාලා බලන්න ගිහලා හපලා හරි පැණි රසයි. එහෙනම් එයාගේ සෛලප්ලාස්මේ එයාගේ සෛලයක් ඇතුලේ රිත්තක යුෂයේ තියෙනවා සීනි. ඔය කඩොලාන ශාක හැදෙන්නේ නිකන් කලුපු ආශ්‍රිතව. එතකොට ටිකක් ලවණ සහිත පරිසරයක් තියෙන. ඒක නිසා එයාලගේ රිත්තක යුෂයේ තියෙනවා ලවණ. හරි? ඊට පස්සේ ඔයාලා දන්නවද මේ කඩරොළු මල් තියෙන්නේ නිල් පාට වද මල් තියෙන්නේ. දැන් වද මල් ටික කොහොම පොඩි කරලා වතුර දී කරගත්තට පස්සේ මට රතු පාට ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. හරි? කඩරොළු මල් ටිකක් කොහොම පොඩි කරලා වතුර දී කරගත්ත පස්සේ රතු නිල් පාට ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. බලන්න මල් වල තියෙන පාටවල සමහර ඒවා හොඳට වතුර දී වෙනවා. සමහර ඒවා විතරයි. ඒ රික්තක විශේෂයේ තියෙන වර්ණක තමයි හොඳට වතුර දී වෙන්නේ. රික්තක විශේෂයේ තියෙන වර්ණක වලට අපි කියනවා යුෂ වර්ණක කියලා. හරි? මේවට කියනවා යුෂ වර්ණක. යුෂ වර්ණක හොඳට ජලයේ දිය වෙනවා. හරි? යුෂ වර්ණක හොඳට ජලයේ දිය වෙනවා. ඊට පස්සේ ඔයාලා දන්නවා තව මේ හරිත ලව තිබ්බේ. හරිත ලවත් කොළ පාටයිනේ. මේ ශාක පත්‍රවල තියෙන හරිත ලව මෙයා කොළ පාටයිනේ. හරි? මෙයාලගේ තියෙන වර්ණක වලට අපි කියන්නේ යුෂ වර්ණක නෙමෙයි. හරි? රිත්තක විශේෂයේ තියෙන වර්ණක තමයි යුෂ වර්ණක කියන්නේ. හරිත ලව කොළ පාටයි. එහෙනම් කොළ පාටයි නම් එතනත් වර්ණකයක් තියෙනවා. කවුද? ක්ලෝරොෆිල්. හරිතප්‍රද. හරි? මේක තියෙනවා හරිතප්‍රද. මේවා හරිත ලව තුලනේ තියෙන්නේ. තව තියෙනවා හරිත ලව, වර්ණ ලව, ශ්වේත ලව, ඇලියුරෝ ලව එක ලව වර්ග තියෙනවා. හරි? ඌව සාමාන්‍ය පෙළට නැහැ. ඒක උසස් පෙළට තියෙනවා. ඉතින් ඔයාලා දැනගන්න හරිත ලවය කියලා කියන්නේ රික්තකයේ වගේ එකක් නෙමෙයි. රික්තකයේ තියෙන වර්ණකයේ වෙන වර්ණකයක්, වෙනම හරිත ලව වල තියෙන වර්ණකයේ වෙන වර්ණකයක්. හරිත ලව වල තියෙන වර්ණක ජලයේදී වෙන්නේ නැහැ. මේවට කියනවා ලව වර්ණක කියලා. මේවා ලව වර්ණක. ලව වර්ණක ජලයේ දිය නොවේ. ඒක තමයි 11 වසේදී ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. හරි? ප්‍රභා සංශ්ලේෂණයේදී හරි? ඔය පිෂ්ඨ නිපදුනාද කියලා බලන්න ශාක පත්‍රයේ තියෙන කොළ පාට ගතිය ඉවත් කරන්න ඕනි. ඒකට ශාක පත්‍රයක් වතුරේ තම්බල අරගෙන වතුරේ තැඹුවට මේකේ කොළ පාට අයින් වුණේ නැහැ. ඊට පස්සේ මධ්‍යසාරවල තමයි දිය කරේ. මොකද ලව වර්ණක මෙන්න මේ කොළ පාට වර්ණකයේ හරිත ලවයේ තියෙන වර්ණකය වතුරේ දිය වෙන්නේ නැහැ. ඒව දිය වෙන්නේ මධ්‍යසාරවල. යුෂ වර්ණක නා රිත්තක විශේෂයේ තියෙන වර්ණක නා හොඳට වතුරේ දිය වෙන. ඉතින් මල් පෙති ටික පොඩි කරලා අරගෙන මට ඒ මල් පෙති වල පාට තියෙන ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. අර දන් ගෙඩි කාලා තියෙනවද? ඒ වගේ හොඳට අර දම් පාට වගේ අතේ ගෑවෙන. ඉතින් ඒවත් වතුරේ දිය වෙනවා. හරි? ඒ යුෂ වර්ණක.
හරි ලව වර්ණක වතුර දිය වෙන්නේ නැහැ. හරි. ඒතර වර්ණක වර්ග දෙකක් තියෙනවා. එකක් හරිත ලව, ශ්වේත ලව, වර්ණ ලව. ඒ ලවවල තියෙන වර්ණකට අපි කියනවා ලව වර්ණක කියලා. රිත්තිකෂයේ තියෙන වර්ණක වලට අපි කියනවා යුෂ වර්ණක කියලා. ඒව වතුරේ දිය වෙනවා. මේවා වතුරේ දිය වෙන්නේ නැහැ. හරි. හරිත ලව එහෙම තියෙන වර්ණක හරිත අපදේ වතුරේ දිය වෙන්නේ නැහැ. ඒවා දිය වෙන්නේ මධ්‍යසාරවල. අර 11 වසරේදී අපි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒ කරනකොට අපි මධ්‍යසාරේ දී කළා තමයි මේකේ කොළපාට ගතිය ඉවත් කරන්නේ. ශාක පත්‍රයේ කොළපාට ගතිය ඉවත් කරන්නේ මධ්‍යසාරයේ දී කළා. ඒ සැනිටයිසර් වල දිය වෙනවා. හරි. ශාක පත්‍රයක් තම්බල අරගෙන ඒක සැනිටයිසර් ටිකක් ගිහින්නකො කොළපාට සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. හරි. ඕනනම් කළා බලන්න. මොකද ඒවා මධ්‍යසාරණ තියෙන්නේ. හරි සැනිටයිසර් වල. හරි බොණ්ඩ ගන්න මධ්‍යසාර නෙමෙයි ඈ. මේවා බිව මැරෙනවා. හරි බලාගන්න. එනති ඕන් වැඩේ. ගන්න 4.1. සත්ත්ව සෛල සාමාන්‍ය රිත්තක දක්නට නොලැබෙන අතර සමහර විට කුඩා රිත්තක තිබිය හැකිලු. මං කියවනේ සත්ත්ව සෛල සාමාන්‍යයෙන් අර ශාක සෛලක වගේ මහා ලොකු රිත්තකයක් නෑ සෛලය ඇතුලේ. තිබ්බොත් තියෙන්නේ චූටි රිත්තක. ඒවට අපි කියන්නේ ව්‍යාජ රිත්තක කියලා. හරි. ඒක සෛලික ජීවීන්ගේ තියනවලු සංකෝචක රිත්තක. ඔය ඇමීබලාගේ එහෙම. යාගේ ඇඟ ඇතුලේ තියෙන පොඩි රිත්තක జాතියක්. ඒවට අපි කියනවා සංකෝචක රිත්තක කියලා. සෛලවල ජල තුලිතව පවත්වා ගැනීමට සන්ධාරණය පවත්වා ගැනීමට හා වර්ණක මගින් සෛල වලට වර්ණයක් ලබා දීමට රිත්තකේ කාර්යයන් කියලා කියනවා. ඇත්තනේ සෛලයේ තියෙන ඉන්ද්‍රිකා අතරින් වැඩිපුරම ජලයේ තියෙන ඉන්ද්‍රිකාව තමයි මේ රිත්තකේ කියලා කියන්නේ. රිත්තකේ තියෙන ජලය ටික ඉවත් වුණොත් මේ රිත්තකේ හැකිලෙනවා. රිත්තකේ හැකිලුනොත් අර ලොකුවටම තියෙන ඉන්ද්‍රිකාව හැකිලෙනවා කියලා කියන්නේ සෛලයත් හැකිලෙනවා. ඉතින් සෛලෙ පිම්බිලා හොඳට ශක්තිමත්ව තියෙන හේතුව තමයි මේක ඇතුලේ හොඳට පිරීලා ජලය තියෙනවා. ඉතින් සෛලයට හොඳ හැඩයකුත් එනවා එතකොට. සම්ධාරණිකුත් ලැබෙනවා. ඒක තමයි මෙයා කරන්නේ. හරි පැහැදිලි නේද? පැහැදිලි. දැන් ගන්න ලයිසෝසෝම. ලයිසෝසෝම තමයි ජීර්ණ ක්‍රියා සඳහා වැදගත් වෙන එන්සයිම ටික ගබඩා කරලා තියෙන ඉන්ද්‍රිකාව. හරි? මේක හැදුවේ කවුද? මේක හැදුවේ ගෝගි සංකීර්ණේ. හරි ලයිසෝසෝම හැදුවේ යා. එතකොට මෙයා තමයි ජීර්ණ එන්සයිම අඩංගු කරලා තියෙන අර පටලයකින් වට වෙච්ච ආශ්‍රයිකාව. මේක තමයි ඉන්ද්‍රිකා ඉතිහාසයේටම අඳින්න අමාරුම ඉන්ද්‍රිකාව. මේක හරි අමාරුයි අඳින්න. හරි මේක ඇතුලේ එන්සයිම තමයි ගබඩා කරලා තියෙන්නේ. ඉතින් ලයිසෝසෝමයක් දැන් මම ඇඳලා පෙන්නන්න. ඉතින් ඔයාලත් හොඳ පාට පෑන් කීපයක් පාවිච්චි කරලා ලස්සනට පැහැදිලිව මේ ලයිසෝසෝමය අඳින්න ඕනේ. මේ ලයිසෝසෝම හැඩේ බලන්න. මෙයා පටලයකින් වට වෙච්ච ඇතුලේ ජීර්ණ එන්සයිම අඩංගු වෙලා තියෙන ඉන්ද්‍රිකාවක්. එහෙනම් වෙන්න තියෙනවා ඒ පටලය වෙන්න තියෙන ඇතුලේ ජීර්ණ එන්සයිම ටික. හරි. මේක තමයි ලයිසෝසෝම කියලා කියන්නේ. ඇඳ ගන්න. හරි අමාරුයි. මේටි ඇඳ ගන්න ලයිසෝසෝම. පටලයකින් වට වෙලා ඇතුලේ ජීර්ණ එන්සයිම අඩංගු වෙලා තමයි ලයිසෝසෝමයක් නිර්මාණය වෙන්නේ. ඉතින් සෛලය ඇතුළට ආගන්තුක බැක්ටීරියාවක් එහෙම આવොත් බැක්ටීරියාව වට කරලා මේ ජීරක එන්සයිම ශ්‍රාවය කරලා ඒ බැක්ටීරියාව ජීර්ණය කරලා විනාශ කරනවා. කවුද කරන්නේ? මෙයා. අන්තිමට සෛලයක් මැරෙනකොට අර සෛලයක් මැරෙනකොට වෙන්නේ මේ ලයිසෝසෝම පුපුරනවා සෛලය ඇතුළේදී. ඒතකොට සෛලය ඇතුළේ තියෙන ද්‍රව්‍ය ටික සෛලය විසින්ම ජීර්ණය වෙනවා. හරි? අන්න එහෙම තමයි වෙන්නේ. සෛලයක් මැරෙනකොට වෙන්නේත් ඔය වැඩේ. සෛලය ඇතුළේ තියෙන ලයිසෝසෝම පුපුරනවා. පුපුරලා මේ සෛලයේ ඇතුලේ තියෙන ජීරක එන්සයිමම සෛලයේ විසින් අර සෛලයම ජීර්ණය කරලා දානවා. සෛලක මැරෙන වෙලාවදී කරන්නේ මේ වැඩේ. ඔන්න මැරෙන හැටිත් කියලා දුන්නා. හරි? සෛලයක්. සෛල මිය යනවා එහෙම කියලා අපි අහලා තියෙනවද? ඉතින් බලන්න රතුරුද්දරණ සෛල දින 120යි ආයු කාලේ එහෙම අපි ඉගෙනගෙන තියෙන්නේ. සෛලත් මැරෙනවා. ඔකට කියන දිවිනාශක මලු කියලා කියනවා. අර ස්වයන් දිවිනාශක මලු. තමා විසින්ම තමාව මරා ගන්න පුළුවන් සෛල මිය යන අවස්ථාවේදී මේ ලයිසෝම පුපුරනවා. පිපිරලා තමයි සෛල මැරෙන්නේ. නැත්නම් යා මෙච්චර දවසක් කර හිටියේ මොකද්ද? ජීර්ණ ක්‍රියාවලිය තමයි කර ඉන්නේ. සෛල හොඳට වයසයි නම් ඒ වෙලාවෙදිත් අවසන් කටයුතු සිද්ධ කරන්නේත් මෙයාම තමයි. මෙයාගේ ජීරක එන්සයිම් එක සෛල ඇතුළේම පුපුරලා දානවා. එතකොට ඒ ජීරක එන්සයිම් එකෙන් සෛල ඇතුළේ තියෙන අනිකුත් ද්‍රව්‍ය ටික ජීර්ණ වෙන්න පටන් ගන්නවා. ඒතර සෛල මැරෙනවා. හරි ටග්ගල ඇඳ ගන්න. හරි? මම කිව්වේ
ඉන්ද්‍රිකා ඉතිහාසෙටම තියෙන අමාරුම ඉන්ද්‍රිකාව. හරි අමාරුයි අඳින්න. මට පේනවා පොඩි මලදු තාම අඳිනවා. මිනිහා කැමරාව ගාවම තමයි මවුස් පොයින්ටරේ තියාගෙන ඉන්නේ. වචනයක් කිව්වම ටුක් ගාලා කැමරාව ඔෆ් කරනවා. නේ වන්දා ලැජ්ජාකාරයෙක් නේ. කොහොම බෑ හරි. ලැජ්ජ වෙලා කොහොමද ඔහොම? හරි. එහෙනම් අපි ලියමු ලයිසෝම ගාවින් හිත් පේලි වල මෙහෙම ලියමු. එහෙනම් ලියන්න. මෙයාට එක පටලයක් තියෙනවා. ඇතුලේ තරලයක් තියෙන්නේ. ඒ තරලේ තමයි ජීරක එන්සයිම තියෙන්නේ. ලියන්න. මේ පටල එකක් සහිත ඉන්ද්‍රිකාවකේ. ලියන්න පළවෙනි ඩොට් එකේ ලියන්න. මේ පටල එකක් සහිත ඉන්ද්‍රිකාවකේ. මෙය පටල එකක් සහිත ඉන්ද්‍රිකාවකේ. මෙය පටල එකක් සහිත ඉන්ද්‍රිකාවකේ. හරි දෙවෙනි ඩොට් එක. අර මේක මොනවද අඩංගු වෙලා තියෙන්නේ? ජීරක එන්සයිම. ලියන්න. ජීරක එන්සයිම අඩංගු නිසා ජීරක එන්සයිම අඩංගු නිසා ජීරක එන්සයිම අඩංගු නිසා ජීරක එන්සයිම අඩංගු නිසා සෛලීය ජීර්ණ ක්‍රියා සඳහා වැදගත් වේ. ජීරක එන්සයිම අඩංගු නිසා සෛලීය ජීර්ණ ක්‍රියා සඳහා වැදගත් වේ. ජීරක එන්සයිම අඩංගු නිසා සෛලීය ජීර්ණ ක්‍රියා සඳහා වැදගත් වේ. හරි ජීරක එන්සයිම අඩංගු නිසා සෛලීය ජීර්ණ ක්‍රියා සඳහා වැදගත් වේ. සර් වැඩේ කරාලු හැබැයි හරි ගියේ නැහැලු. මොකද්ද? සර් වැල්මී කණ්ඩ හොඳද කියලා අහනවා. වැල්මී කෑ කද්දි කටහඬ ලස්සන වෙනවා. ඔව්. ඔය ගායක ගායිකාව එහෙම කනවා මන් දන්න විදිහට වැල්මී. ඉස්සර කාලේ හිටපු කට්ටිය. මොකද වැඩේ හරි ගියේ නැත්තේ? වැල්මී පැනස නැද්ද? එහෙනම් මේක මේ දිරපු එළියද කොත කාලා තියෙන්නේ? අර වැල්මී හොඳ දිරපු එකක් වෙන්නේ. අර දිරුවාට පස්සේ ඉතින් ඕකේ මොනවද ඉතුරු වෙන්නේ නැහැ. හොඳ එකක් අරගන්නේ කඩින්. හරි. වැල්මී වල සිංහල ආයුර්වේද ડોක්ටර්ස්ලා එක අහලා බලන්නකෝ. එයාලා කියයි මොකටද මේවා යොදා ගන්න කියලා. හරි. එහෙනම් ජීරක එන්සයිම අඩංගු නිසා සෛලීය ජීර්ණ ක්‍රියා සඳහා වැදගත් වේ. ඔන්න අපි ඉන්ද්‍රිකා ටික ඉගෙනගෙන අවසන්. දැන් අපිට තියෙන්නේ සෛල වර්ධනය. අපි හොඳටම දන්නවා නේද? සෛලයක් චූටියට ඇති වෙලා මේ සෛලෙත් ටික ටික වර්ධනය වෙනවා. වර්ධනය වෙලා මහ විශාල සෛලයක් හැදෙනවා. ඊට පස්සේ මේ සෛලෙත් ආයත සැරයක් විභාජනය වෙනවා, බෙදෙනවා. බෙදිලා ඉවර වෙලා ආයසරයක් කුඩා සෛල බවට පත් වෙනවා. ඒ කුඩා සෛලෙත් ආයසරයක් පෝෂ්‍යද්‍රව්‍ය උරාගෙන ආයසරයක් එයත් වර්ධනය වෙලා විශාල වෙනවා. වර්ධනය වෙද්දී මොකද්ද වෙලා තියෙන්නේ? මේ බලන්න මේ චූටියට තිබ්බ සෛලය දැන් ටික ටික ලොකු වෙනවා. හොතට බලන්න. හරි? චූටියට තිබ්බ සෛලය දැන් ටික ටික ලොකු වෙනවා. වෙන සෛලය. වෙන න්‍යෂ්ටිය. පොඩි කාලේ මහා ලොකු රිත් එකක් නැහැ. හිතන්න මේ ශාක සෛලයක් කියලා. ඉන්ද්‍රිකා හැමත් හරි සූළු ප්‍රමාණයක් තියෙන්නේ. ඔන්න න්‍යෂ්ටිකාවක් තියෙනවා. දැන් මොකද වෙන්නේ මේ සෛලය විශාල වෙනකොට දැන් හරි ලොකු සෛලයක් තියෙනවා. වෙන සෛලිය ලොකුයි. හරි? වෙන න්‍යෂ්ටිය තියෙනවා. දැන් අර රිත් එකෙහිමත් හරි ලොකුවට හැදිලා තියෙනවා. දැන් මම බැලුවොත් එහෙම මේ සෛලේ වැඩිපුරම තියෙන මොනවාද? මේ සෛලේ වැඩිපුරම තියෙන මොනවාද? මේ සෛලේ වැඩිපුරම තියෙන ජලය. මේ සෛලෙත් වැඩිපුරම තියෙන ජලය. හිතන්න මම ජලය ටික අයින් කරනවා. එහෙනම් මේක හොඳට වේලනවා. මේ සෛලේ වේලනවා. ජලය ටික ඉවත් වෙලා යනවා. මේ සෛලෙත් හොඳට වේලනවා. ජලය ටික ඉවත් වෙලා යනවා. හරි? ජලය ටික ඉවත් වෙලා යනවා. දැන් ලැබෙනවා මෙයාගේ වියලි බර. හරි? වතුර ඉවත් වුණා. දැන් තියෙන්නේ වියලි බර. මෙයාගෙත් වතුර ඉවත් වුණා. දැන් තියෙන්නේ වියලි බර. ඔන්න කුඩා සෛලයේ තියෙන වියලි බරට වඩා විශාල සෛලයේ දැන් වර්ධනය වුණාට පස්සේ තියෙන වියලි බර වැඩි. හරි? වියලි බර වැඩි. හරි? කුඩා සෛලයේ තියෙන වියලි බරට වඩා විශාල සෛලයේ තියෙන වියලි බර වැඩි.
එහෙනම් මොකද වෙලා තියෙන්නේ වර්ධනය සමග? වියලි බරේ වැඩිවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරි? වියලි බරේ වැඩිවීම. ඕක තමයි වර්ධනය කියලා කියන්නේ. හරි? වියලි බරේ වැඩිවීම. හැබැයි මෙහෙම වියලි බර වැඩි වෙලා ආයසරක් වියලි බර අඩු වෙනවද? එහෙමක් හරි වෙනවද? සෛලේ වර්ධනලා ආයසර චූටිලා ආය පොඩි ගන්නට එනවද? හිතන්නකෝ ඔයාගේ වර්ධනේ පොඩි කාලේ මෙච්ච අතර ඉපදෙන ඔයා ලොකු වෙලා ආයසර කුඩා වෙලා හිටව ගන්නට එනවද? නෑ මේ වර්ධනේ සිද්ධ වෙන්නේ එක පැත්තකට විතරයි. හරි? ආයසර කුඩා වෙන්නේ නෑ. යනවා එනවා වැඩි වෙනවා අඩු වෙනවා අපි කියනවා ප්‍රතිවර්තයයි කියලා. ප්‍රතිවර්තයයි. එහෙනම් මේ වර්ධනය වැඩි වෙනවා අඩු වෙනවා වෙන්නේ නැහැ. වැඩි වෙනවා විතරයි හැමදාම. එහෙනම් වියලි බර හැමදාම වැඩි වෙනවා විතරයි. එහෙනම් අප්‍රතිවර්තයයි. ආයසරක් අඩු වෙන්නේ නැහැ. එක පැත්තකට විතරයි සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රතිවර්තය නැහැ. අපි කියනවා අප්‍රතිවර්තය කියලා. ඔන්න විදිහට අප්‍රතිවර්ත්‍ය විදිහට වියලි බරේ වැඩිවීමක් සිද්ධ වෙනවා නම් අපි කියන එක මොකද්ද? වර්ධනය කියලා කියනවා. එහෙනම් සයිට් එකත් මේ වගේම තමයි අප්‍රතිවර්තයව. ආයසරක් අඩු වෙන්නේ නැහැ මේ වියලි බර. වැඩිවීමක් විතරයි හැමදාම වෙන්නේ. ඔන්න ඔය විදිහට වියලි බරේ වැඩිවීමක් වෙනවා නම් අප්‍රතිවර්තයව අපි කියන එක වර්ධනය කියලා. ලියන්න. සෛල වර්ධනය යනවා. ලියන්න. සෛලයක ප්‍රමාණය හෝ වියලි බර ලියන්න. සෛලයක ප්‍රමාණය හෝ වියලි බර සෛලයක ප්‍රමාණය හෝ වියලි බර හරි සෛලයක ප්‍රමාණය හෝ වියලි බර අප්‍රතිවර්ත්‍ය ලෙස වැඩිවීම. ඒ කියන්නේ ආයසරක් අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා විතරයි. يعني සෛලයක ප්‍රමාණය හෝ වියලි බර අප්‍රතිවර්ත්‍ය ලෙස වැඩිවීම. වර්ධනය ලෙස හැඳින්වේ. හරි? වියලි බර අප්‍රතිවර්ත්‍ය ලෙස වැඩිවීම වර්ධනය ලෙස හැඳින්වේ. හරි වර්ධනය ලෙස හැඳින්වේ. වර්ධනය ලෙස හැඳින්වේ. හරි. ඔන්න තියෙන වියලි බර වෙන තියෙනවා විශාල සෛලෙත් වර්ධන වලට පස්සේ වියලි බර. මේක වැඩි වෙනවා විතරයි අඩු වෙන්නේ නැහැ. එහෙනම් පහලින් තියෙන කොටු ඇතුලේ ලස්සන්ට මේක ඇඳගමු. මේ තියෙන කුඩා සෛලය, මේ තියෙන පරිණත සෛලය වර්ධන වුණාට පස්සේ එහෙනම් මේ ක්‍රියාවලිය තමයි වර්ධනය කියලා කියන්නේ. මේ සිද්ධ වෙන්නේ වර්ධනය. ඔන්න වියලි බර වැඩි වෙනවා. මට පේනවා. මෙයාට වඩා මෙයාගේ වියලි බර වැඩි. ප්‍රමාණෙත් විශාලයි. ලියන්න. ලස්සනට ලියන්න. ඇඳගන්න රූප සරහන ලස්සනට ඇඳගන්න පහලින්.
ළමයි කියන කොලයකට මධ්‍යස්ථර දැම්මට පස්සේ පාට නැති උනේ නැහැලු. යකෝ තම්බලා ඉන්න ඕන ඔක්කොටම කලින්. කොලේ තම්බලා ගන්න ඕනේ. සෛල බිත්ති පුපුරන්න ඕනේ. ඒතකොට තමයි සෛලේ මැරෙන්නේ. ඊට පස්සේ තමයි ඇතුලේ තියෙන අර කොළ පාට වර්ණකේ එළියට එන්නේ. ඒතකොට තමයි මධ්‍යස්ථර ටික ඇතුලට යන්නේ. හරි. නිකන් කොලයකට මධ්‍යස්ථර දැම්ම කියලා දිය වෙන්නේ නැහැ. හරි. කොලේ තම්බලා ගන්න ඕන කලින්. හරි ලස්සනද ගන්න රූප සලහන. හරි. හරිද? හරේ. දැන් ගන්න සෛල විභාජනය. දැන් අහගන්න. මෙන්න මේ තියෙන කුඩා සෛලේ මෙන්න මෙහෙම වර්ධනය වුණාට පස්සේ මේ පරිණත සෛලෙත් ආයසරයක් බෙදෙනවා. බෙදිලා අලුත් සෛල දෙකක් හදනවා. සෛල බෙදෙනවා. බෙදිලා අලුත් සෛල ඇති වෙනවා. මේකට තමයි කියන්නේ සෛල විභාජනය කියලා. හරි සෛල විභාජනය. એટલે බෙදි බෙදි අලුත් සෛල ඇති වෙලා තමයි මේ ජීවිකයේ වර්ධනය වෙනකොට ඒ අලුත් සෛල ඇති වෙන්නේ ඒකයි. පොඩි කාලේ අපේ ඇගේ තිබ්බන සෛල ලක්ෂ 10ක් දැන් තියෙනවා සෛල කෝටියක් කියලා හිතන්නකෝ. ඊට වඩා තියෙනවා. ඉතින් ඔන්න සෛල සංඛ්‍යාව වැඩි උනේ මේ තියෙන සෛල බෙද බෙද අලුත් සෛල ඇති වෙච්ච නිසා. එහෙනම් දැන් මේ කතා කරන්නේ ඒ සෛල විභාජනය. ඉතින් සෛල විභාජනය කියලා කියන්නේ චුට්ටක් පොඩ්ඩක් විතර අමාරුයි. හේතුව තමයි සමහර අර ගුරුවරු මම දැකලා තියෙනවා උගන්වනකොට මේ වෙන ළමයි මෙහෙම බෙදිලා වෙන්න මෙහෙම ඇති වුණා කියලා කීවට ඒක ඇති වෙන විදිහ තර්කානුකූලව කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට අහගෙන ඉන්න. අර මීට කලින් මේ පාඩම ඉගෙන ගත්තා නම් කොහෙද හරි විභාජනය ගැන ඒ කරුණු ටික හිතෙන් පොඩ්ඩක් ඈඩ් කරලා ලස්සනට අහගෙන ඉන්න. හරි? හරි ගන්න සෛල විභාජනය. හරි. සෛල විභාජනය කියලා කියන්නේ හරි නව සෛලයක් කියන්නේ අලුත් සෛලයක් ඇති වෙනකොට වෙන මේ සෛලීය ද්‍රව්‍ය ටික බෙදිලා ඔය අලුත් සෛලයක් ඇති වෙන ක්‍රියාවලිය තමයි කියන්නේ සෛල විභාජනය කියලා. අපි කලින් විභාජනය කියන්නේ මොකක්ද කියලා ලියාගෙන ඊට පස්සේ විභාජනය සිදු වෙන්න පුළුවන් ක්‍රම ගැන කතා කරමු. එන ලියන්න. සෛල විභාජනය යනු. ලියන්න ලස්සනට. ලියන්න. නව සෛල ඇතිවන පරිදි කියන්නේ නව සෛල ඇතිවන පරිදි නව සෛල ඇතිවන පරිදි නව සෛල ඇතිවන පරිදි නව සෛල ඇතිවන පරිදි යම් සෛලයක සිදුවන නව සෛල ඇතිවන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය එන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය සෛල විභාජනය ලෙස හැඳින්වේ. හරි 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 නව සෛල ඇතිවන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය සෛල විභාජනය ලෙස හැඳින්වේ. හරිනේ? හරි. ඔන්න පෙන්නලා තියෙනවා පහලින් කියලා තියෙනවා බලාගන්න. සත්‍ය න්‍යෂ්ටික සෛල. ඒ තමයි සූන්‍යෂ්ටික සෛල. මතකනේ සෛල වර්ග දෙකක් තිබ්බේ. ප්‍රාග්න්‍යෂ්ටික සෛල, සූන්‍යෂ්ටික සෛල.
ප්‍රවේණික ද්‍රව්‍ය ටික තිබ්බේ නියෂ්ටිකින් වට වෙලා නෙමෙයි. එයාලා ප්‍රාග් නියෂ්ටික බැක්ටීරියා වල තිබ්බේ එහෙමයි. අපි ශාක සෛල, සත්ත්ව සෛල ඒ ඔක්කොම ශූන්‍යෂ්ටික සෛල. හරි? දිලීර ඒ ඔක්කොම ශූන්‍යෂ්ටික සෛල. එයාලගේ ප්‍රවේණික ද්‍රව්‍ය හැවතර DNA එහෙම තිබ්බේ නියෂ්ටිකින් වට වෙලා. අපේ සෛලවලත් නියෂ්ටිකින් වට වෙලා තිබ්බේ. ඒවා ඉතින් ශූන්‍යෂ්ටික සෛල. හරි? හරි බලන්න. එන සත්ත්ව න්‍යෂ්ටික හේවා ශූන්‍යෂ්ටික සෛලයක සෛල විභාජන සම්පූර්ණ වීම සඳහා පළමුව න්‍යෂ්ටිය බෙදෙනවලු. එහෙනම් සෛල ඇතුලේ තියෙන න්‍යෂ්ටිවල ඉස්සල්ලාම බෙදෙන්නේ. ඊට පස්සේලු සෛල ප්ලාස්මේ දෙකට බෙදිලා මේ සෛල ඇති වෙන්නේ. හරි? හරි. අනතුරුව සෛල ප්ලාස්මේ විභාජනය සිදු වී යුතුයි කියලා කියනවා. හරි. අහගන්න විභාජනයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් අනූනන විභාජනය, අනිත් එක ඌනන විභාජනය. විභාජනයේ ප්‍රධාන ආකාර දෙකයි. ඔය ප්‍රධාන ආකාර දෙක ලියලා අපි එකින් එක කතා කරමු කොහොමද මේක වෙන්නේ කියලා. ඒ නිසා ඊටාම වැදගත් මාතෘකාවක් මේ කතා කරන්නේ හොඳට අහගෙන ඉන්න. එහෙනම් විභාජනය වෙන්න පුළුවන් ආකාර දෙකයි. ලියන්න පළවෙනි එක තමයි අනූනන විභාජනය. හරි ලියන්න පළවෙනි එක අනූනන විභාජනය. හරි අනූනන විභාජනය. දෙවෙනි එක තමයි ඌනන විභාජනය. හරි දෙවෙනි එක ඌනන විභාජනය. හරි පළවෙනි එක අනූනන විභාජනය, දෙවෙනි එක ඌනන විභාජනය. පළවෙනි එක අනූනන විභාජනය, දෙවෙනි එක ඌනන විභාජනය. හරි දෙවෙනි එක ඌනන විභාජනය. හරි? අන විභාජන ආකාර දෙකයි. අනූනන විභාජනය, ඌනන විභාජනය. හරි දැන් අපි එහෙනම් එකින් එක කතා කරන්නයි හදන්නේ. එහෙනම් මම දැන් බෝඩ් එක මකලා පිරිසිදු කරගෙන ලෑස්ති කරගන්න මේ විභාජන ආකාර දෙක කතා කරන්න. හරි. හොඳට බලා ගන්න. හරි? මම විභාජන ආකාර දෙක දෙපැත්තට අඳින්නම්. ඒතර හරි පිළිවෙලට තියෙනවා. බෝඩ් එකේ මෙතනින් ගමුනේ. හරි මේ පැත්තේ මම අදිනවා අනූනන විභාජනය. මේ පැත්තේ මම අදිනවා ඌනන විභාජනය. එන ඔක්කොටම කලින් අනූනන විභාජනය කියන්නේ මොකක්ද කියලා කතා කරලා අඳින්න පටන් ගමු. වචනේ තේරුම හොඳට බලන්න. ඌනවීම. ඌනවීම කියලා කියන්නේ අඩුවීමට. එහෙනම් ප්‍රවේණික ද්‍රව්‍ය අඩුවීමක් සිද්ධ වෙන්න ඕනේ ඌනවීමේදී. මෙයා ඌන නෙමෙයි, මෙයා අනූනන. එහෙනම් ප්‍රවේණික සංයුතිය අඩුවීමක් වෙන්නේ නැහැ දරු සෛල ඇති වෙනකොට. බෙදිලා ඇති වෙන සෛල ඇති වෙනකොට ඒ ඇති වෙච්ච අලුත් සෛල වලට තියෙන්නේ අර මාතෘ සෛලේ බෙදීමට ලක් වෙච්ච සෛලේම තියෙන වර්ණ දෙහ සංඛ්‍යාවමයි. වෙනසක් වෙලා නැහැ. අඩු වෙලා නැහැ. ඉතින් ඌන වෙලා නැහැ. අනූනන. මාතෘ සෛලේ වර්ණ දෙහ 46ක් තිබ්බනම් මේක බෙදිලා ඇති වෙන දරු සෛල වල තියෙන්නේ 46 ගානෙමයි. අඩු වෙලා නැහැ. මාතෘ සෛලෙත් 46යි, දරු සෛල වලත් 46 ගානමයි තියෙන්නේ. අඩු වෙලා නැහැ. ඒ ගානමයි. එහෙනම් අනූනන. ඌන වෙලා නැහැ. අනූනන කියලා කියන්නේ. එහෙනම් ඌන වෙලා නැහැ. අපි දන්නන ඕනම දෙයක් එහෙම වෙන්නේ නැත්නම් ඉස්සරහින් අයන්නක් දානවනේ. ලෝහයක් නම් ලෝහ කියනවා, ලෝහයක් නෙමෙයි නම් අලෝහ කියලා කියනවා. ඉතින් අයන්න දානවා. ඉතින් එයා ඌන වෙලා නැති නිසා. ඔන්න අනූනන. දැන් මෙහෙම කීවට පස්සේ උඹලා කරන්නේ මොකද්ද? අනූන විභාජන කියලා කියන්නේ මාතෘ සෛලයේ තියෙන ප්‍රවේණික සංයුතියට සර්ව සම දුහිතෘ සෛල දෙකක් ඇති වෙන පරිදි සිදුවෙන විභාජනය කියලා හටපාඩම් කරනවා. එක ගොබ්බ හරකෙක්ටවත් තේරෙන්නේ නැහැ 46 තිබිලා 46ෙම දෙකක් ඇති උනේ කොහොමද කියලා. යකෝ බෙදෙනකොට ඕක 46 දෙකට බෙදිලා 23 ගානේ ලැබෙන්න එපා. අඩු වෙන්න එපා ඇත්තටම. අඩු වෙලා නැහැලු. ඇයි එහෙම උනේ නැත්තේ කියලා තර්කානුකූලව අහන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි එහෙම උනේ නැත්තේ? එකක් තිබිලා 46 තිබිලා දෙකට බෙදෙනවා නම් 23 ගානේ ලැබෙන්න ඕනේ. එහෙමනේ සෛල දෙකක් ඇති වෙනවා නම් එහෙම දෙකට බෙදෙනවා නම් එහෙමනේ වෙන්න ඕනේ කියලා තර්ක කරලා අහන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් කියන හැම මගුලම ඔහොම ගලි බිල්ල වගේ අහන් ඉඳලා හරියන්නේ නැහැ. තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් දෙකට බෙදෙනවා නම් 46ක් 23 ගානේ දෙකට බෙදෙන්නේ. එහෙනම් කොහොමද ආයේ 46 ගානෙම දෙකට බෙදුනේ? අඩු උනේ නැත්තේ වෙන්න මෙහෙමයි. බෙදෙන්න කලින් මෙයා කරන්නේ යාගේ වර්ණ දේහ සංඛ්‍යාව දෙගුණ කරගන්නවා. දෙගුණ කරගෙන තමයි දෙකට බෙදන්නේ. හරි මේ ගාන තිබ්බා ඊට පස්සේ
බෙදෙන අවස්ථාවේදී මේ 46 දෙගුණ කරගෙන තමයි ආයෙ දෙකට බෙදන්නේ. එතකොට හරිනේ. තියෙන ගාන තිබ්බා බෙදෙන අවස්ථාවේදී දෙගුණ කරගෙන දෙකට බෙදනවා. එතකොට හරිනේ. දෙගුණ කරගත්ත කියලා කියන්නේ 46 තිබ්බ එක දැන් කීයක් වෙනවද? 90 92ක් වෙනවා. 92ක් තිබිලා ඒක තමයි දැන් දෙකට බෙදන්නේ. එතකොට හරිනේ 46. එන වර්ණ දේහ සංඛ්‍යාව දෙගුණ කරගන්නවා. අපි කියනවා තියෙන වර්ණ දේහේ තවත් පළුවක් හදා ගන්නවා. ඒ කියන්නේ තවත් වර්ණ දේහාංශයක් හදා ගන්නවා. එහෙම තමයි මෙයා විභාජනය සිදු කරන්නේ. එහෙනම් බලාගන්න කොහොමද මේක කරන්න කියලා. ඉතින් මට වර්ණ දේහ 46ක්ම අරගෙන මේක අඳින එක ඉච්චර ප්‍රායෝගික නෑ. හරි? ඒ නිසා මම කරන්නේ වර්ණ දේහ 4යි අරගන්නේ. ඒ වර්ණ දේහ 4න් එකක් මවගෙන් අනික පියාගෙන්. එකක් මවගෙන් අනික පියාගෙන්. අපි එහෙමනේ. අපේ දේහ ශෛලියේ තියෙන වර්ණ දේහ එකක් මවගෙන් ආපු එකක් අනික පියාගෙන් ආපු එකක්. එකක් මවගෙන් අනික පියාගෙන්. එහෙනම් මේ 46න් 23ක් ආව එකගෙන්ද? මවගෙන්. ඉතුරු 23 ආව එකගෙන්ද? පියාගෙන්. හරි? එහෙම තමයි එකතු වෙන්නේ. හරි ශුක්‍රාණු සහ ඩිම්බ සමග. හරි ඔන්න බලා ගන්නකෝ. වෙන්න තියෙනවා මාතෘ ශෛලය. මම අඳිනවා මවගෙන් ආපු ඒවා රතු පාටින් අඳිනවා. පියාගෙන් ආපු වර්ණ දේහ නිල් පාටින් අඳිනවා. හැම වර්ණ දේහම එකම සයිස් නෑ. එක එක ප්‍රමාණ. හැබැයි අර මවගෙන් ආපු එකේ වගේම කෙනෙක් පියාගෙන් ආපු එකෙත් තියෙනවා. මවගෙන් ආපු වගේම එකක් පියාගෙන් ආපු එකෙත් තියෙනවා. එහෙම යුගල් වශයෙන් තියෙනවා. ඕම් බලන්නකො මේ මවගෙන් ආපු චූටි වර්ණ දේහයක්. එහෙනම් පියාගෙනුත් ඒ සයිස්ම වර්ණ දේහයක් ඇවිල්ලා තියෙනවා. මවගෙන් ආපු ලොකු වර්ණ දේහයක්. පියාගෙනුත් ඒ සයිස්ම වර්ණ දේහයක් ඇවිල්ලා තියෙනවා. ඕම් බලන්න. ඒ වර්ණ දේහ විසින් කරන කාර්යනුත් එකම කාර්යයන්. එකම සයිස්. මෙයා වගේම කෙනෙක් තමයි පියාගෙනුත් ආවේ. මවගෙන් ආපු වගේම එකක් තමයි පියාගෙනුත් ආවේ. එකම සයිස් එකේ එකම කාර්යය තමයි කරන්නේ. ඕවට අපි කියනවා සමජාත වර්ණ දේහ කියලා. වෙන්න එක සමජාත වර්ණ දේහ යුගලක්. වෙන්න අනිත් සමජාත වර්ණ දේහ යුගල. දැන් මොකද කරන්නේ? දැන් වර්ණ දේහ කීයක් තියෙනවද මෙයාගේ? 1යි 2යි 3යි 4යි. වර්ණ දේහ 4යි. යුගල නම් යුගල කීයක් තියෙනවද? වෙන්න එක යුගලක් මවගෙන් පියාගෙන්. මවගෙන් පියාගෙන්. එක යුගලයි දෙක යුගලයි. එහෙනම් යුගල් 2යි. වර්ණ දේහ 4යි යුගල් 2යි. හරිනේ? දැන් මොකද වෙන්නේ? දැන් මෙයා බෙදෙන්න හදන්නේ. මාතෘ ශෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ප්‍රවේණික සංයුතියක් තියෙන. ඒ කියන්නේ මාතෘ ශෛලයේ 4ක් තියෙනවා නම් ඇති වෙන දරු ශෛලවලත් 4යි තියෙන්න ඕනේ. එහෙනම් බෙදෙන්න කලින් වර්ණ දේහ සංඛ්‍යාව දෙගුණ කරගන්නවා. ඒ වෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ වර්ණ දේහ වගේම තව කොපියක් මෙයා හදා ගන්නවා. ඕම්ඩේ අවස්ථාව. මෙන්න රතු පාට චූටියක් කෙනා ඉන්නවා. ඒ වගේම තව කොපියක් හදා ගන්නවා. මෙන්න නිල් පාට චූටියක් කෙනා ඉන්නවා. ඒ වගේම තව කොපියක් හදා ගන්නවා. මෙන්න රතු පාට ලොකු එක්කෙනා ඉන්නවා. ඒ වගේම තව කොපියක් හදා ගන්නවා. මෙන්න නිල් පාට ලොකු එක්කෙනා ඉන්නවා. ඒ වගේම තව කොපියක් හදා ගන්නවා. ඕන්න. ඉතුරු වර්ණ දේහාංශය හදා ගන්නවා. ඒකේ අනිත් පළුව හදා ගන්නවා. ඒ බෙදෙන්න කලින් කොපියක් හදාගන්නේ. දැන් මේ ඔක්කොම වර්ණ දෙහ ටික සෛලයේ මැද තලයකට එනවා. ඇවිල්ලා දෙකට බෙදෙන්නයි හදන්නේ. ඔන්න බලා ගන්න. මෙයාල ඔක්කොම ටික එනවා සෛලයේ මැදට. ඕන් එනවා සෛලයේ මැදට. කොහොමද ඉන්නේ? රතු චූටියක් කෙනායේ නිල් චූටියක් කෙනායේ. රතු ලොකු එක්කෙනායේ නිල් ලොකු එක්කෙනායේ. ඔන්න සෛලයේ මැදට එනවා. සෛලයේ මැදට ඇවිල්ලා මොකද වෙන්නේ? නූල් වගේ කෙඳි జాතියක් මෙයාට සම්බන්ධ වෙනවා. බේම් මෙහෙම සම්බන්ධ වෙනවා. ඒවට අපි කියන තර්කු තන්තු කියලා. උඩ පැත්තට සම්බන්ධ වෙනවා. පහලින් තියෙන අර්ධයට සම්බන්ධ වෙනවා. පළු දෙකයිනේ. උඩින් පළුවයි පහලින් පළුවයි. උඩින් පළුවට සම්බන්ධ වෙනවා පහලින් පළුවට සම්බන්ධ වෙනවා. දැන් මේ නූල් ඇඹරිලා කෙටි වෙනකොට වෙන්න මේ පළු දෙක එකිනෙක පැලිලා වෙන් වෙනවා. එතකොට උඩට යනවා එක පළුවක් පහළට එනවා තව පළුවක්. 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 හරි? එනතින් වෙන්න මෙහෙම. වෙන්න උඩට යන පළුව. කවුද? රතු පාට චූටියක් කෙනායේ නිල් පාට චූටියක් කෙනායේ. රතු පාට ලොකු එක්කෙනායේ නිල් පාට ලොකු එක්කෙනායේ. කවුද පහළට එන බලුව? රතු පාට චූටියක් කෙනායේ නිල් පාට චූටියක් කෙනායේ. රතු පාට ලොකු එක්කෙනායේ නිල් පාට ලොකු එක්කෙනායේ.
ඕම් පහළට එන පළු ටික. දැන් සෛල ප්ලාස්මය මෙතනින් හැකිලෙනවා. හැකිලලා උඩින් පළුවෙන් හැදෙන එක සෛලයක් පහළින් හැදෙන පළුවෙන් ඇති වෙන තව සෛලයක්. එහෙනම් ඕම් සෛල දෙකක් දැන් බෙදිලා වෙන් වෙනවා. වෙන්න උඩින් පළුවෙන් ඇති වෙන එක වෙන්න පහළින් පළුවෙන් ඇති වෙන එක. උඩින් පළුවේ තියෙන කවුද? රතු පාට චූටි එක්කෙනායි නිල් පාට චූටි එක්කෙනායි. රතු පාට ලොකු එක්කෙනායි නිල් පාට ලොකු එක්කෙනායි. හරි. පහළින් එන පළුවේ තියෙන කවුද? රතු පාට චූටි එක්කෙනායි නිල් පාට චූටි එක්කෙනායි. රතු පාට ලොකු එක්කෙනායි නිල් පාට ලොකු එක්කෙනායි. දැන් බලන්න මේ ඇතිවෙච්ච දරු සෛල දෙකේ වර්ණ දෙක කීය ගානේ තියෙන කියලා. මෙයාගේ වර්ණ දෙක 1 2 3 4යි. මෙයාගේ වර්ණ දෙකත් 1 2 3 4යි. බලන්න මාතෘ සෛලේ බෙදීම ලක් වෙච්ච සෛලෙත් 1 2 3 4යි. නිල් පාට රතු පාට චූටි එක්කෙනා නිල් පාට චූටි එක්කෙනායි. මෙයාගෙත් රතු පාට චූටි එක්කෙනා නිල් පාට චූටි එක්කෙනායි. මෙයාගෙත් රතු පාට චූටි එක්කෙනා නිල් පාට චූටි එක්කෙනායි. රතු පාට ලොකු එක්කෙනා නිල් පාට ලොකු එක්කෙනායි. මෙයාලගෙත් රතු පාට ලොකු එක්කෙනායි නිල් පාට ලොකු එක්කෙනායි. රතු පාට ලොකු එක්කෙනායි නිල් පාට ලොකු එක්කෙනායි. එහෙනම් මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සර්ව සම දරු සෛල දෙකක් ඇති වුණා. ඔන්න අනූන විභාජනේ. ඌන උනේ නැහැ මොනවත් අඩු උනේ නැහැ. මාතෘ සෛලෙත් වර්ණ දෙක 4යි. දරු සෛල වලත් 4 ගානෙමයි තියෙන්නේ. අඩු උනේ නැහැ. එහෙනම් බෙදෙන්න කලින් මෙන්න මෙහෙම තව කොපියක් හදාගෙන තමයි මෙයා දෙකට බෙදෙන්නේ. ඒකයි. හරි. එහෙනම් ඔන්න ඔහම තමයි අනූනන විභාජනයේ සිද්ධ වෙන්නේ. හරි. සර් කොහොමද අලුත් පන්ති කරන තැනේ තත්ත්වය? මේ අලුත් පන්ති කරන තැන නෙමෙයි බං. ඒක හදන ගාම මේ తాවකාලික තැනක ඉන්නේ. හරි. දැන් ලොකු පත්ත හෝල් එකක් හැදෙනවා. හරි. එතකම් මේ తాවකාලික තැනක ඉන්නේ. හරි. එහෙනම් අපි අනූන විභාජන කියන්නේ මොකක්ද කියලා ලියාගෙන අපි පහලින් මේක ඇඳ ගන්න ඕනේ. හරි. අර ඔන්න බලන්න. ලියන්න එහෙනම් අනූනන විභාජනයේ යනු ලියන්න. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ලියන්න. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ප්‍රවේණික සංයුතියක් ඇති මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ප්‍රවේණික සංයුතියක් ඇති දුහිතෘ සෛල දෙකක්. දුහිතෘ කියලා කියන්නේ දරු සෛල වලට. හරි. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ප්‍රවේණික සංයුතියක් ඇති දුහිතෘ සෛල දෙකක් ඇතිවන පරිදි සිදුවන සෛල විභාජනය. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ප්‍රවේණික සංයුතියක් ඇති දුහිතෘ සෛල දෙකක්. දුහිතෘ කියලා කියන්නේ දරු සෛල බෙදිලා ඇති වෙන කට්ටියට. හරි. අනූන විභාජනයේ වාක්‍යය තමයි මේ කියන්නේ. හරි. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ප්‍රවේණික සංයුතියක් ඇති දුහිතෘ සෛල දෙකක් ඇතිවන පරිදි සිදුවන සෛල විභාජනය. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ප්‍රවේණික සංයුතියක් ඇති මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියට සමාන ප්‍රවේණික සංයුතියක් ඇති දුහිතෘ සෛල දෙකක් ඇතිවන පරිදි දුහිතෘ කියලා කියන්නේ දරු සෛල. මේ තියෙන මාතෘ සෛල බෙදිලා ඇතිවෙන සෛල වලට කියනවා දරු සෛල කියලා. දුහිතෘ සෛල දෙකක් ඇතිවන පරිදි සිදුවන සෛල විභාජනය. හරි. සිදුවන සෛල විභාජනය. හරි. එහෙනම් මෙයාට තමයි කියන්නේ මාතෘ සෛල. මේ තමයි දුහිතෘ සෛල. මේ තමයි දුහිතෘ සෛල. ඔන්න මාතෘ සෛල වෙන්න දුහිතෘ සෛල. හරි. එහෙනම් පළවෙනි කොටුවේ ලස්සන ඇඳගන්න අනූනන විභාජනයේ සිද්ධ වෙන විදිය. ටග්ගල අඳින්න.
ටස් කරලා දින්න. අපි අන්දර පස්සේ බලමු කොහොමද මේ විභාජනය වෙන්නේ කියලා. වීඩියෝ එකක් තියෙනවා බලන්න. ඉතින් මේ වැඩේ වෙදී ඉස්සලාම න්‍යෂ්ටියේ පටලයේ නොපිනලා යලා න්‍යෂ්ටිය නොපිනී යනවා. හරි? ප්‍රවේණික ද්‍රව්‍ය ටික විතරයි ඉතුරු වෙන්නේ. න්‍යෂ්ටි පටලයයි න්‍යෂ්ටිකාවයි මේ ඔක්කොම නොපෙනී යනවා. ගිහිල්ලා ප්‍රවේණික ද්‍රව්‍ය ටික විතරයි සයිටෝප්ලාස්මයේ තියෙන්නේ. ඒ වෙලාව තමයි මෙහෙම බෙදීමට ලක් වෙන්නේ. දැන් මේක න්‍යෂ්ටි ඇඳලා නැත්තේ ඒකයි. හරි? මොකද න්‍යෂ්ටිය නොපෙනී න්‍යෂ්ටි පටලය නොපෙනී යනවා. න්‍යෂ්ටිකාවත් නොපෙනී යනවා. අන්තිමට න්‍යෂ්ටියක් නැහැ වගේ ප්‍රවේණික ද්‍රව්‍ය ටික විතරයි සෛලයේ මැද තියෙනවා. ඔයාලට වීඩියෝ එක පෙන්නන්න. වීඩියෝ එකේ එහෙම තියෙනවා ලස්සනට. මෙන්න මේ නූල් වගේ බැඳෙන ඒවාට කියනවා තර්කු තන්තු කියලා. හරි? මේවා සෛලයේ දෙකෙලවරට බැඳෙනවා. උඩ පැත්තෙනුයි පහළ පැත්තෙනුයි බැඳෙනවා. හරි ඉක්මනට දෙන්න. හරියට අඳින්න පාට කීපයක් පාවිච්චි කරන්න. දැන් මම මෙතන වර්ණ දෙක හතරක් තියෙන සෛලයක් විතරයි ඇඳලා තියෙන්නේ. ඒකෙන් එකක් මවගෙන් අනික පියාගෙන්. එකක් මවගෙන් අනික පියාගෙන්. එතකොට මෙතන තියෙන යුගල් දෙකයි. එක යුගල පොඩි අනිත් යුගල ලොකුයි. හැම වර්ණ දෙකක්ම එකම සයිස් නෑ. හරි? එක එක සයිස් තියෙන. දැන් අපේ නම් මේ වගේ යුගල් කීයක් තියෙනවද? මේ වගේ යුගල් 23ක් තියෙනවා අපේ. එතකොට ඔක්කොම 46ක් තියෙනවා. ඒ බිනිසගේ. අනිකු සත්තුන්ගේ ඊට වඩා වෙනස්. හරි? එක එක සත්තුන්ගේ එක එක ගණන් තියෙන්නේ. අපේ 23ක් තියෙනවා. දැන් ඉතින් මට 23 මැද ලෝක කරන්න බෑනේ. ඉඩම දින. ඒක නිසා මම වර්ණ දෙහි යුගල් දෙකයි යන්නේ. හරි. ඉතින් මවගෙන් ආපු යුගලයි පියාගෙන් ආපු යුගලයි දෙකම තියෙනවා නම් අපි කියන ද්විගුණ සෛල කියලා. ඒ කියන්නේ දෙකයි n සෛල කියලා කියනවා. දැන් මෙයාලගෙත් මවගෙන් ආපු එකයි පියාගෙන් ආපු එකයි දෙකම තියෙනවා.
මවගෙන් ආපු එකයි පියාගෙන් ආපු එකයි දෙකම තියෙනවා. එහෙනම් මෙයාලත් දෙකයි n සෛල. එහෙනම් සාමාන්‍යයෙන් ජීවික වර්ධනය වෙනකොට මේ ඇඟේ දේහයේ තියෙන සෛලවල බෙදීම සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ දෛහික සෛලවල. වෙලා අලුත් සෛල ඇති වෙන්නේ මෙන්න මේ බෙදීමේ. ඉතින් අපේ ඇඟේ තියෙන සෛලවල මවගෙන් ආපු එකයි පියාගෙන් ආපු එකයි දෙකම තියෙනවා. හරි ද්විගුණ සෛල. ඉතින් එකෙන් බෙදලා ඇතුළේ තියෙන්නේ මවගෙන් ආපු එකයි පියාගෙන් ආපු එකයි දෙකම තියෙන සෛල. ඒ කියන්නේ ද්විගුණ සෛල. හරි? හරි. ඔන්න බලන්න විභාජනය සිද්ධ වෙන විදිය. වීඩියෝ එකක් බලන්න. එහෙනම් වීඩියෝ එක බලලා අපි කතා කරමු. ඔන්න බලන්න. හරි. ඔන්න බලන්න මේක දැන් න්‍යෂ්ටි පටලයේ නොපෙනී යන්න හදන්නේ. හරි ටික ටික න්‍යෂ්ටිකාවත් නැති වෙලා යනවා. ඔන්න වර්ණ දෙහි ඇඹරිලා කෙටි වෙලා ඝන වෙලා ක්‍රොමැටින් ඇඹරිලා කෙටි වෙලා ඝන වෙලා වර්ණ දෙහ බවට පත් වෙනවා. අන්න ඉතුරු කොපියත් හදාගත්තා. පේනවනේ ඉතුරු කොපියක් දැන් හදාගෙන තියෙන්නේ. අන්න න්‍යෂ්ටි පටල එහෙම නොපෙනී ගියා දැක්කද? වයිබර් ආයෙත් බලන්න න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි පටලය නොපෙනී යන ඔන්න බලන්න. දැන් මේ තියෙන ඔය තැඹිලි පාටේ තියෙන න්‍යෂ්ටි පටලය. ඇතුළේ ඉන්න ක්‍රොමැටින් තියෙන්නේ. දැන් ක්‍රොමැටින් ඝන වෙලා කෙටි වෙලා වර්ණ දෙහ බවට පත් වෙලා තියෙන්නේ. මෙන්න න්‍යෂ්ටිකාව. හරි මේ තියෙන සෛලප්ලාස්මය මේ පිට මේ තියෙන න්‍යෂ්ටිය තියෙන්නේ. ඔන්න බලන්න මේ විභාජනය සිද්ධ වෙද්දි මේ න්‍යෂ්ටි පටලෙ එහෙම නොපෙන්ලා යනවා. න්‍යෂ්ටිකාවත් නොපෙන්ලා යනවා. ඔන්න බලන්න. නොපෙනී යනවා. ඔන්න බලන්න. ආන් දැන් බලන්න න්‍යෂ්ටිය කියලා එකක් නැහැ. දැන් වර්ණ දෙහ ටික විතරයි තියෙන සෛලප්ලාස්මේ. දැන් න්‍යෂ්ටිය නැහැ නේද? සෛල විභාජනය වෙන අවස්ථාවේ එහෙමයි. දැන් මම මේකෙත් ඇන්දේ නැහැනේ න්‍යෂ්ටිය. අර ඔන්න අර නූල් වගේ උඩින් බැඳෙනවා. ඒවට අපි කියන තර්කු තන්තු කියලා. අන්න බලන්න උඩින් පළුවයි පහලින් පළුවයි කොපිය හරි කොපියක් හදාගෙන තියෙන දැන් එයා. පළු දෙකයි. උඩින් පළුවට උඩින් එන නූල් බැඳෙනවා පහලින් පළුවට පහලින් එන නූල් බැඳෙනවා. ඊට පස්සේ මේ නූල් ඇඹරලා කෙටි වෙනකොට මේ පළු දෙක එකට පැලෙනවා. පැලිලා වෙන් වෙනවා. ඔන්න බලන්න. ඔන්න දැන් ඇඹරලා කෙටි වෙනකොට පළු පැලෙනවා. ඔන්න බලන්න. උඩට යනවා එක පළුවක් පහළට එනවා තව පළුවක්. උඩට එන පළුවෙන් එක සෛලයක් හදනවා පහළට එන පළුවෙන් තව සෛලයක් හදනවා. ඔන්න බලන්න. උඩින් තියෙන නූලුයි පහළ අන්න ඇඹරලා කෙටි වෙනකොට අර නූල් ටික කෙටි වෙනකොට පැලෙනවා. පැලිලා උඩට එක පළුවක් යනවා පහළට තව පළුවක් එනවා. පහළට එන පළුවෙන් එක සෛලයක් හැදෙනවා උඩට එන පළුවෙන් තව සෛලයක් හැදෙනවා. අන්න පළු ඇදිලා යනවා දෙපැත්තට. බලන්න පළු ටික දෙපැත්තට ඇදිලා යනවා. ඊට සෛලප්ලාස්මේ මැදින් හැකිල ඇඹරෙනවා. හරි මැදින් පොඩි වෙනවා. අර ගෑල්ලමගේ ඉන තියෙන්නේ අන්න ඒ වගේ හැඩයට එනවා. එතකොට මැදින් සෛලය වෙන් වෙනවා. ඔන්න උඩට යන පළුව. දැන් ඒ වගේ ආයසර ක්‍රොමැටින් බවට පත් වුණා ඒවා ටික. හරි. ඒකෙන් උඩ න්‍යෂ්ටියක් හැදුනා. ඔන්න න්‍යෂ්ටි විභාජනය සිද්ධ වුණා. ඊට පස්සේ ඔන්න සෛලප්ලාස්මයත් අවතලණය වෙලා ඔන්න සෛලප්ලාස්මයත් දෙකට බෙදෙනවා. එලා සෛල දෙකක් ඇති වෙනවා. කලින් න්‍යෂ්ටිය බෙදුනා. ඊට පස්සේ සෛලප්ලාස්මයත් ඔන්න බෙදෙනවා. බෙදිලා සෛල දෙකක් ඇති වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. හරි. ඕනනම් ආයෙසර බලන්න. ඕම් බලන්න මම මුලට අරන් පෙන්නන්න. හරි. ඔන්න තියෙනවා න්‍යෂ්ටි ඇතුලේ ක්‍රොමැටින්. නූල් වගේ තියෙනවා. න්‍යෂ්ටිකාවත් පේන්න තියෙනවා. න්‍යෂ්ටි පටලයක් පේන්න තියෙනවා තාම. දැන් බෙදෙන අවස්ථාවේදී න්‍යෂ්ටියේ තියෙන ඔය ක්‍රොමැටින් ටික ඇඹරිලා කෙටි වෙලා ඝන වෙලා විශේෂ හැඩයකට හැදෙනවා. ඒකට අපි කියන වර්ණ දේහ කියලා. ඔන්න බලන්න. ඔය නූල් වගේව ඇඹරිලා කෙටි වෙලා ඝන වෙලා වර්ණ දේහ හැදෙනවා. ඔන්න බලන්න. ඒව තමයි අපි මේ ඇන්ද නිකන් ඝනව. නැත්තම් නූල් වගේ නැන්දගෙන ක්‍රොමැටින් නැන්දේ. ඔන්න බලන්න ක්‍රොමැටින් ඇඹරිලා ඝන වෙලා කෙටි වෙලා අන්න හැඩේ වෙනස් වෙනවා. පේනවනේ අර? දැන් නිශ්චිත හැඩයකට හැදුනා. දැන් අපි කියන ඒවට වර්ණ දේහ කියලා. දැන් ක්‍රොමැටින් කියන්නේ නැහැ. අන්න පළු දෙකයි ෆොටෝකොපිය හදාගත්තා. හරි. ඒ වගේම තව පළුවක් හදාගෙන තමයි දෙකට බෙදෙන්නේ. අර නූල් වගේ තර්කු තන්තු ඔන්න උඩිනුයි පහළිනුයි එනවා. ඇවිල්ලා ওই පළු දෙකට උඩිනුයි පහළිනුයි බැඳෙනවා. බැඳිලා ඒව ඇදගෙන උඩටයි පහළටයි යනවා. ඒතකොට පැලෙනවා දෙකට. පැලලා එක පළුවක් උඩට යනවා එක පළුවක් පහළට එනවා.
උඩට යන පළුවෙන් එක න්‍යෂ්ටියක් හදනවා පහළට එන පළුවෙන් තව න්‍යෂ්ටියක් හදනවා. ඊට පස්සේ න්‍යෂ්ටි විභාජනය සිදු වුණාට පස්සේ අන්තිමට සෛලප්ලාස්මයක් දෙකට බෙදිලා සෛල දෙකක් හැදෙනවා. උඩට යන පළුවෙන් එක න්‍යෂ්ටියක් හැදෙනවා පහළට යන පළුවෙන් තව න්‍යෂ්ටියක් හැදෙනවා. නායසරක දිගැරිලා ක්‍රොමැටින් බවට පත් වුණා. ඔන්න න්‍යෂ්ටිකාවකුත් ඇති වුණා දැක්කනේ. න්‍යෂ්ටි පටලෙකුත් හැදුනා. ඔන්න න්‍යෂ්ටිය දෙකට බෙදිලා දැන් සෛලප්ලාස්මයක් දෙකට බෙදෙනවා. හරි සෛලප්ලාස්මයේ මැදින් අවතලණය වෙලා හරි දෙකට කැඩෙනවා. ඒක සෛල දෙකයි. හරි. ඔන්නම තමයි සිද්ධ වෙන්නේ. හරිනේ? ඔක තමයි ඇඳලා තියෙන්නේ. මේ තියෙන උඩට යන පළුව මේ තියෙන පහළට එන පළුව. පළු දෙකයිනේ. උඩට යන පළුවයි පහළට එන පළුවයි. හරි. එහෙනම් අපි ලියමු අනූනන විභාජනයේ වැදගත්කම්. ජීවයක වර්ධනය වෙනකොට බහුසෛලික ජීවයක වර්ධනය වෙනකොට අලුත් සෛල ඇති වෙන්නේ මේ ක්‍රමෙන්. ඔයා පොඩි කාලේ ඉන්නවට වඩා දැන් ලොකුයිනේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? අලුත් සෛල ඇඟට ඇති වෙලා තියෙනවනේ. හරි අලුත් සෛල ඇති වෙලා තියෙනවනේ. ඒ ඇති වෙන්නේ මේ ක්‍රමයට බෙදිලා. එහෙනම් බහුසෛලික ජීවිකුගේ වර්ධනයේදී ඔන්න අලුත් සෛල ඇති වෙන්නේ මේ ක්‍රමෙන්. ලියමු. ලියන්න. අංක 1. බහුසෛලික ජීවිකුගේ වර්ධනයේදී ලියන්න. බහුසෛලික ජීවියෙකුගේ වර්ධනයේදී බහුසෛලික ජීවියෙකුගේ වර්ධනයේදී අර අනුන විභාජනයේ වැදගත්කම් ලියමු. බහුසෛලික ජීවියෙකුගේ වර්ධනයේදී බහුසෛලික ජීවියෙකුගේ වර්ධනයේදී හරි බහුසෛලික ජීවියෙකුගේ වර්ධනයේදී ආයේ මොකද්ද? යීස්ට් සැකරොමයිසස් දෙකලා තියෙනවා. යීස්ට් මේ යීස්ට් මොකද ගන්නෙ? මෙයාගේ ඇඟෙන් හදා ගන්නවා. මෙයා ඒකසෛලික ජීවියෙක්. ඔන්නෝම නිරුමක් හදා ගන්නවා. හරි මේ නිරුම ඊට පස්සේ මෙතනින් ගැලවිලා වෙන් වෙනවා. ඕකට අපි කියනවා අංකුරයක් ඇති වුණා කියලා. මෙහෙම ඇගෙන් ඇති වෙන මෙහෙම නිරුම. ඒකට අපි කියනවා අංකුරයක් කියලා. එනතින් අලිංගික ප්‍රජනන ක්‍රමයක් වෙනවා අංකුරණයේදී. හරි අංකුරණය. අංකුරණය. මෙන්න මේකෙදිත් ඔය අලුත් සෛලය ඇති උනේ මේ ඇතිවෙච්ච අංකුරය ඇති උනේ ඔය ක්‍රමයට බෙදිලා තමයි. හරි? හරි. ලියන්න. අලිංගික ප්‍රජනන ක්‍රමයක් වන අංකුරණයේදී මෙතන අංකුරණයේදී අලිංගික ප්‍රජනන ක්‍රමයක් වන අංකුරණයේදී අලිංගික ප්‍රජනන ක්‍රමයක් වන අංකුරණයේදී හරි අලිංගික ප්‍රජනන ක්‍රමයක් වන අංකුරණයේදී හරි හරි ආයෙ මොකද්ද හිතන්න දූවගෙන යනවා වැටෙනවා උయ్య වෙනවා තුවාල ඔන්නම තුවාලයක් සිද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ තුවාල සුව වෙන්න අලුත් සෛල ඇති වෙන්න ඕනේ එහෙනම් වටේ පිටේ තියෙන සෛල බෙදි බෙද අලුත් සෛල ඇති කළා තමයි තුවාලය ඇසර ගොඩ කරන්නේ හරි තුවාලය ඇසර සුව වෙන්නේ එහෙමයි එහෙනම් තුවාල සුව වීමේදී ලියන්න අංක 3 තුවාල සුව වීමේදී ලියන්න අංක 3 තුවාල සුව වීමේදී තුවාල සුව වීමේදී තුවාල සුව වීමේදී
හරි තුවාල සුව වීමේදී. හරි. අනිත් එක තමයි ඔයාලා මේ ඉස්සෝ කාලා තියෙනවද? කකුලුව කාලා තියෙනවද? හිතන්න කකුලුවෙක්ගේ අණ්ඩක් කැඩෙනවා. අනේ ටික දවසක් යනකොට මේ කකුලුවට ආයෙසරක් අණ්ඩක් එනවා. හරි? හූනෙක්ගේ නැට්ටක් කැඩෙනවා. ටික දවසක් යනකොට හූනට නැට්ටක් එනවා. කැඩී ගිය බිඳී ගිය කොටස් වෙනකොට ගෙවි ගිය කොටස් වෙනකොට අලුත් කොටස් නිර්මාණය වෙන්නේ ඔන්න ඔය ක්‍රමෙන් සෛල බෙදිලා හැදෙන අලුත් සෛල වලින්. ඉතින් ඔන්න කකුළු මස් කන්න පුළුවන් කකුලුව මරන්න නැතුව. මොකද අණ්ඩ විතරක් කඩලා ගත්තට පස්සේ ටික දවසක් යනකොට මුට අණ්ඩක් ආයෙසරක් එනවා. අණ්ඩ කඩාගත්තා එදා දවසේ ඊවා. ටික දවසක් යනකොට ආයෙසරක් මෙයාට අණ්ඩක් එනවා. කකුලුව මරන්න නැතුව කකුලුව කන්න පුළුවන්. ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. හරි. මොකද කකුල වගේ අණ්ඩක් කැඩුවාම ටික දවසක් යනකොට ආයෙ එතනින් අණ්ඩක් එනවා ආයෙසරයක්. හරි. ඔන්න මරන්න නැතුව කන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තා. හරි. අනිත් සත්තුන්ගේ කොහොම වෙන්නේ නැහැ. හරි. හරි. කුකුලෙක් කියන කුකුලගේ අණ්ඩක් කඩනවා. පහුව දෙනකොට කුකුල තව අණ්ඩක් කොහොම එනවා. එහෙම වෙන්නේ නැහැ. හරි. අනිත් සත්තුන්ට වෙන්නේ නැහැ. සමහර සත්තුන්ට විතරයි. දැන් හූනගේ විතරයි නැට්ට. දැන් ගෙදරින බල්ලගේ නැට්ට කරුණා කියලා උට ආවින නැට්ටක් එනවද අලුතෙන්? හරි. ගෙදරින බල්ලට එහෙම වෙන්නේ නැහැ. නැට්ට කරුණා කියලා අලුතෙන් නැට්ටක් එන්නේ නැහනේ. හූනට එනවා. හරි. ඉතින් ඒක තමයි ලියන්න. ලියන හතරවෙනි එක. තුවාල සුවවීමේදී ලියවන්නේ තුන්වෙනි එක. ලියන හතරවෙනි එක. ගෙවි ගිය හෝ මරුණු සෛල වෙනුවට නව සෛල ඇතිවීමේදී. දැන් ගෙවි ගිය හෝ මරුණු සෛල වෙනුවට නව සෛල ඇතිවීමේදී. ගෙවි ගිය හෝ මරුණු සෛල වෙනුවට නව සෛල ඇතිවීමේදී. හරි. ගෙවි ගිය හෝ මරුණු සෛල වෙනුවට නව සෛල ඇතිවීමේදී. හරි. ගෙවි ගිය හෝ මරුණු සෛල වෙනුවට නව සෛල ඇතිවීමේදී. හරි. ගෙවි ගිය හෝ මරුණු සෛල වෙනුවට නව සෛල ඇතිවීමේදී. හරි. ඔන්න අනූනන විභාජනයේ වැදගත්කම්. හරි. දැන් අපි කතා කරන්නේ ඌනන විභාජනය. ඌන වෙනවා කියලා කියන්නේ අඩු වෙනවා. එහෙනම් මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් දෙකෙන් පංගුවයි දරු සෛල වලට ඇති වෙන්නේ. හැබැයි එහෙම ඇති වෙන දරු සෛල දෙකක් නෙමෙයි හතරක්ම ඇති වෙනවා. මේකේ නම් එක සෛලයක් බෙදලා සෛල දෙකයි නැතුනේ. අනූනන විභාජනයේදී මාතෘ සෛලයෙන් සෛල දෙකක් ඇති වුණාට ඌනන විභාජනයේදී මාතෘ සෛලය බෙදලා සෛල හතරක් ඇති වෙනවා. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් හරි අඩයි දරු සෛලවල තියෙන්නේ. මාතෘ සෛලයේ 46ක් තියෙනම් වර්ණ දේහ දරු සෛලවල තියෙන්නේ 23 ගානේ. හරි. එනතින් මේ මෙහෙමයි වෙන්නේ. වෙන මාතෘ සෛලය හතරකට බෙදෙනවා. මාතෘ සෛල හතරකට බෙදිලා දරු සෛල හතරක් ඇති වෙනවා. මාතෘ සෛලයේ වර්ණ දේහ 46යි නම් දරු සෛලවල තියෙන්නේ 23 ගානේ. එහෙනම් මාතෘ සෛලෙන් හරි අඩයි තියෙන දරු සෛලයක ඌන වෙලා අඩු වෙලා ඒක තමයි මේක ඌනන විභාජනය කියලා කියන්නේ. හැබැයි බලන්න එකතුව කීයද කියලා 23 23 46 92යි. එහෙනම් 46 92ක් වෙලා තියෙනවා. හතරෙම එකතුව බලන්නකෝ. එහෙනම් ෂුවරකට බෙදෙන්න කලින් මෙයාගෙත් අර වගේම දෙගුණ වෙලා තමයි දෙකට බෙදෙන්නේ. හැබැයි දෙකට බෙදනකොට දෙකක් නෙමෙයි අන්තිමට දෙකට බෙදිලා ආයෙත් දෙකට බෙදිලා හතරක්ම ඇති වෙනවා. එතකොට මාතෘ සෛලෙන් හරි අඩයි තියෙන්නේ එක දරු සෛලයක. මාතෘ සෛල 46ක් තියෙනනම් එක දරු සෛලයක තියෙන්නේ 23යි. හරි. ඉතින් මට 46න් මරන් අදින්න ඉඩ නැති නිසා මම අරගන්නේ මේ වගේම යුගල් දෙකයි. හරි? හරි. ඔන්න බලාගන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඔන්න ඌන වෙන්නේ කොහොමද කියලා බලන්න. හරි මම චූටියට අඳින්න නැත්තම් මට ඉඩමද? ඔන්න. මේකෙත් තියෙනවා අර වගේම මවගෙන් ආපු එකයි චූටි එකයි පියාගෙන් ආපු චූටි එකයි. මවගෙන් ආපු ලොකු එකයි පියාගෙන් ආපු ලොකු එකයි. එහෙනම් මෙයා මවගෙන් ආපු එකයි පියාගෙන් ආපු එකයි දෙකම තියෙනවා. එහෙනම් මෙයත් දෙකයි එන්නේ. අපි කියන ද්විගුණ සෛල කියලා කියනවා. හරි. දැන් මෙයත් මොකද ගන්න බෙදෙන්න කලින්? බෙදෙන්න කලින් මෙයාගෙත් වර්ණ සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙනම් ඔන්න මෙයත් ඒ වගේම දෙගුණ කරගන්නවා. ඔන්න රතු පාට එකේ ඉතුරු කෑල්ල. වෙන නිල් පාට එකේ ඉතුරු කෑල්ල. වෙන රතු පාට ලොකු එකේ ඉතුරු කෑල්ල. වෙන නිල් පාට ලොකු එකේ ඉතුරු කෑල්ල. හරි? හරි. ඕංගොම ඉතුරු පළු ටික මෙයා හදා ගන්නවා. හරි?
ඔන්න හදා ගන්නවා. හරි වැඩේ. ඉස්සල්ලා මෙයාලා ඔක්කොම ටික එකම තලයකට ආවනේ. දැන් එකම තලයකට එන්නේ නැහැ. තල දෙකකට එන්නේ. ඔන්න බලන්න වෙනස. දැන් මෙයාලා ටික එන්නේ තල දෙකකට. හොඳට බලා ගන්න. හරි. වෙන රතු පාට චූටියක් කෙනා එනකොට මෙන්න මෙහෙම එක තලයකට නිල් පාට චූටියක් කෙනා ඉන්නේ ඊට පහලින් තියෙන තව තලයක. උඩින් තලයයි පහලින් තලයයි. දැන් මේ රතු පාට එක්කෙනා උඩින් හිටියයි කියලා මවගෙන් ආපු එක්කෙනා උඩින් හිටියයි කියලා ඊළඟ එක්කෙනාට මවගෙන් ආපු එකම උඩින් ඉන්න ඕන කියලා නීතියක් නැහැ. සමහරට පියාගෙන් ආපු කෙනෙක් උඩින් ඉන්න පුළුවන්. ඉතින් පියාගෙන් ආපු ලොකු එක්කෙනා තමයි ඔන්න උඩින් ඉන්නේ කියලා හිතන්න. හරි. මවගෙන් ආපු ලොකු එක දැන් තියෙන්නේ පහළ. ඔන්න තල දෙකක දැන් පිළියෙල වෙන්නේ. මේ තියෙන එක තලයක්, මේ තියෙන අනිත් තලය. ඉස්සලා තිබි ඔක්කොම එකම තලයේනේ. දැන් තල දෙකයි. දැන් මේ ඌණ වෙන්නයි හදන්නේ. ඊට පස්සේ මෙයාගෙත් අර වගේම උඩිනුයි පහළිනුයි අර තර්කු තන්තු බැඳෙනවා. මේ බලන්න. මෙහෙම බැඳෙනවා. දැන් ඉතින් මේ තර්කු තන්තු ඇඹරිලා කෙටි වෙනකොට අර පැලිලා වෙන්න ඕනේ නැහැ. කොහොමද දෙන්නෙක් ඉන්නේ උඩිනුයි පහළිනුයි. දැන් පැලිලා වෙන්න දෙයක් නැහැ. කොහොමද දෙන්න ගැලවිලා දෙපැත්තට යනවා. දෙපැත්තට ගිහිල්ලා සෛල දෙකක් ඇති වෙනවා. හරි? ඔන්න දෙපැත්තට ගිහිල්ලා සෛල දෙකක් ඇති වෙනවා. බෙන් එක සෛලයක්, බෙන් අනිත් සෛලය. උඩට යන්නේ කවුද? රතු පාට චූටි එක්කෙනා. එයාගේ පළු දෙකක් තියෙනවා තාම. හරි? පළු දෙක බැලුන්නේ නැහනේ. දෙන්නෙක් නින්නේ. මේ යා පහළට ඇදී උඩ එක්කෙනා උඩට ගියා. හරි? උඩට යන අනිත් එක්කෙනා කවුද? නිල් පාට ලොකු එක්කෙනා. හරි. පහළට එන අනිත් චූටි එක්කෙනා කවුද? නිල් පාට චූටි එක්කෙනා. අනිත් එක්කෙනා කවුද? පහළින් ඉන්න එක්කෙනා රතු පාට ලොකු එක්කෙනා. හරි. දැන් මෙයාලා මොකද කරන්නේ? මෙන්න මේ වගේ තනි තලයකට එනවා. ඔව්. දැන් එනවා තනි තලයකට. රතු පාට චූටි එක්කෙනා. නිල් පාට ලොකු එක්කෙනා. නිල් පාට චූටි එක්කෙනා. රතු පාට ලොකු එක්කෙනා. හරි? දැන් මොකද වෙන්නේ? දැන් අර වගේම උඩුනුයි පහළුනුයි ආයසර කර නූල් බැඳෙනවා. තර්කු තන්තු බැඳෙනවා. ඔන්න. මේකෙත් බැඳෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් නම් ඉතින් මේ ඇඹරිලා කෙටි වෙනකොට පළු දෙක දෙකට පැලෙනවා. දැන් දෙකට පැලෙනවා. උඩට යනවා එක පළුවක්, පහළට යනවා තව පළුවක්. මේකේ උඩට එක පළුවක් යනවා, පහළට යනවා තව පළුවක්. උඩට යන පළුවෙන් එක සෛලයක් ඇති වෙනවා, පහළට යන පළුවෙන් තව සෛලයක් ඇති වෙනවා. එහෙනම් සෛල දෙකක් ඇති වෙනවා. මේකෙත් උඩට යන පළුවෙන් එක සෛලයයි, පහළට යන පළුවෙන් තව සෛලයයි. එහෙනම් සෛල ඔක්කොම ඔහොම ඇති වෙනවා. මෙයාගේ උඩට යන පළුව කවුද? උඩට යන්නේ රතු පාට චූටි එක්කෙනා. ආයේ නිල් පාට ලොකු එක්කෙනා. පහළට එන්නේ කවුද? රතු පාට චූටි එක්කෙනා. නිල් පාට ලොකු එක්කෙනා. මෙයාගේ උඩට යන්නේ කවුද? නිල් පාට චූටි එක්කෙනා. ආයේ රතු පාට ලොකු එක්කෙනා. පහළට එන්නේ කවුද? නිල් පාට චූටි එක්කෙනා. ආයේ රතු පාට ලොකු එක්කෙනා. හරිනේ? මාතෘ සෛලේ මවගෙන් පියාගෙන් වර්ග දෙකම තිබ්බා. දැන් මෙයාගේ තියෙන්නේ මවගෙන් ආපු එක හරි පියාගෙන් ආපු එක හරි. මෙතන නම් තියෙන්නේ පියාගෙන් ආපු එක, ලොකු එක මවගෙන් ආපු එක. එකයි තියෙන්නේ. මවගෙන් ආපු එක හෝ පියාගෙන් ආපු එක. මේ නිල් පාට පොඩි එකක් විතරයි තියෙන්නේ. නිල් පාට පොඩි එකක් තියෙනකොට ඒ වගේම පොඩි රතු පාට එකක් නෑ මෙයාගේ. මෙයාගේ නම් නිල් එකයි රතු එකයි දෙකම තියෙනවා පොඩි. පොඩි නිල් එකයි පොඩි රතු එකයි දෙකම තියෙනවා. එහෙනම් මවගෙන් සහ පියාගෙන් ආපු දෙකම තියෙනවා. එහෙනම් දියුගුණයි. මෙයාගෙන් තියෙන්නේ එක්ක පියාගෙන් ආපු එක විතරයි නැත්නම් මවගෙන් ආපු එක විතරයි. මේ තියෙන්නේ මේ නිල් පාට පොඩි එකයි තියෙන්නේ. කෝ නිල් රතු පාට පොඩි එක? ඒක නෑ. මෙතන රතු පාට පොඩි එක විතරයි තියෙන්නේ. කෝ නිල් පාට පොඩි එක? ඒක නෑ. එහෙනම් මෙතන වර්ණ දෙක ඔක්කොම 1 2 3 4ක් තියෙනකොට මෙතන වර්ණ දෙක 2යි තියෙන්නේ. එහෙනම් මෙතන ඔක්කොම වර්ණ දෙක 4යි, මෙයාලගේ වර්ණ දෙක 2යි. අඩු වුණා වර්ණ දෙක සංඛ්‍යාව. ඌණ වුණා. එහෙනම් ඉතින් මෙතන තියෙන්නේ එක වර්ගයයි n සෛල. ඒක ගුණ සෛල. හරි? අන්න වර්ණ දෙක සංඛ්‍යාව අඩුවීමක් වුණා. මෙතන වර්ණ දෙක ඔක්කොම 4යි, මෙයාලගේ තියෙන්නේ 2 ගානේ. එහෙනම් දෙකෙන් බංගුවක් අඩු වුණා. එහෙනම් මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් හරි අඩක් දරු සෛල වල ඇති වෙලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇති වෙනකොට හරි සෛල 4ක්ම ඇති වෙලා තියෙනවා. මේකේ නම් සෛල 2යි, මේකේ නම් සෛල 4ක්ම ඇති වෙලා තියෙනවා. හරි අපි එහෙනම් ලස්සනට ලියාගමු. එහෙනම් ලියන්න ඌණන විභජනය කියන්නේ මොකක්ද කියලා. ඌණ විභජනය කියන්නේ මොකක්ද කියලා ලියලා
අපි පහලින් ඕක ඇඳගමු. ලියන්න. ලියන්න. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් ලියන්න. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් අපි මේ ඌනන විභජන කියන්නේ මොකක්ද කියලා ලියන්නේ. හරි. ලියන්න. මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් හරි අඩක් හරි අඩක් හරි අඩක් දුහිතෘ සෛලවල ඇතිවන පරිදි දුහිතෘ කියලා කියන්නේ දරු සෛල. හරි දුහිතෘ මාතෘ සෛලවල ප්‍රවේණික සංයුතියෙන් හරි අඩක් දුහිතෘ හරි දුහිතෘ මාතෘ සෛලවල ප්‍රවේණික සංයුතියෙන් හරි අඩක් දුහිතෘ සෛලවල ඇතිවන පරිදි මාතෘ සෛලයේ ප්‍රවේණික සංයුතියෙන් හරි අඩක් දුහිතෘ සෛලවල ඇතිවන පරිදි දුහිතෘ සෛලවල ඇතිවන පරිදි එක සෛලයක් විභාජනයෙන් නව සෛල හතරක් සෑදෙමින් එක සෛලයක් විභාජනයෙන් නව සෛල හතරක් සෑදෙමින් මෙතෙන්දී නම් දෙකයි නැතුනේ මෙයාගේ හතරක් ඇති වෙනවා. එක සෛලයක් විභාජනයෙන් නව සෛල හතරක් සෑදෙමින් සිදුවන සෛල විභාජනය සිදුවන සෛල විභාජනය සිදුවන සෛල විභාජනය එක සෛලයක් විභාජනයෙන් නව සෛල හතරක් සෑදෙමින් සිදුවන සෛල විභාජනය ඌනන විභාජනය ලෙස හැඳින්වේ. ඌනන විභාජනය ලෙස හැඳින්වේ. හරි ඌනන විභාජනය ලෙස හැඳින්වේ. ඌනන විභාජනය ලෙස හැඳින්වේ. හරි ඌනන විභාජනය ලෙස හැඳින්වේ. හරි 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 මොකද්ද ඌනන විභාජනයේ වැදගත්කම්? මොකද්ද වැදගත්කම්? එකක් තමයි පරම්පරාවෙන් පරම්පරාවට මේ ප්‍රවේණික සංයුතිය ස්ථාවරව තියාගන්න. මවගේ දේහ සෛලවල වර්ණදේහ 46 නම් ළමයාගෙත් 46මයි තියෙන්න ඕනේ. ඒ ළමයාගේ තියෙන්න ඕන 46යි. පරම්පරාවෙන් පරම්පරාවට මේ සංඛ්‍යාව වැඩි වුණොත් මල කෙලියයි. අහගන්නකො. මේ වැඩ සිදු වෙන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ හදනකොට. මේ ඇතිවෙච්ච ශුක්‍රාණු 4. හරි? එතකොට මේ දෙක එකතු වෙලා තමයි දරුවා හැදෙන්නේ. එතකොට හිතන්න ශුක්‍රාණු හා ඩිම්බ වල වර්ණදේහ 46 ගානෙම තිබ්බා කියලා. ඔන්න ඩිම්බ එක තියෙනවා 46ක්. ශුක්‍රාණුක තියෙනවා 46ක්. දැන් මේ දෙන එකතු වෙලා තියෙන දරුවා කිය තියෙන 92ක් තියෙන්න ඕනේ. එතකොට දරුවාගේ 92යි. ඌ හදන ඒ වගේ 92 ගාන තියෙනවා. ඊළඟ එකාගේ 100 ගානක් තියෙන්න ඕනේ. අර පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේහ සංඛ්‍යාව වැඩි වෙනවා එහෙම වුණොත්. එහෙනම් එහෙම වෙන්න දීලා හරියන්නේ නැහැ. එහෙනම් ඩිම්බ සහ ශුක්‍රාණු හදනකොට වහාම වර්ණදේහ සංඛ්‍යාව දෙකෙන් පංගුවට අඩු කරලා තමයි හදන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය දේහ සෛලික වර්ණදේහ 46ක් තිබ්බට ශුක්‍රාණු සහ ඩිම්බ වල තියෙන්නේ 23 ගානේ. දැන් ඔන්නේ දෙන්න එකතු වෙලා තියෙන දරුවගේ දැන් කීයක් තියෙනවද ආයසරයක්? මවගේ තිබ්බ ගානමයි 46ම තියෙනවා. ගැටලුවක් නැහැ. මවගේ පරම්පරාවෙත් 46යි මේ දෙන්න එකතු වෙලා හැදෙන දරුවගේ පරම්පරාවෙත් 46යි. එහෙනම් ප්‍රවේණික ස්ථායීතාව තියාගන්න අනිවාර්යෙන් ශුක්‍රාණු සහ ඩිම්බ හදද්දී ඌන වීම කළ යුතුමයි. ලියන්න. පළවෙනි එක. ලියන්න. පරම්පරාවෙන් පරම්පරාවට ලියන්න. පරම්පරාවෙන් පරම්පරාවට
වර්ණදේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීමට පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීමට හරි 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 හරි අනිත් එක තමයි බේම් බලා ගන්න හරි මෙන්න මේ අවස්ථාවේදී හරි අපූර්ව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා හොඳට බලන්නකෝ මේ ඔය වෙලාවේදී මෙන්න මෙයා ගන්නකෝ නිල් පාට ලොකු එක්කෙනා උඩින් ඉන්නවා රතු පාට ලොකු එක්කෙනා පහළින් ඉන්නවා ඕංගොම ඉන්නකොට මෙයාලා එක මත මෙහෙම පතනේ වෙන්න පුළුවන් දැන් මෙයාලා මෙන්න මෙහෙම තන්තු වලින් ඇදිලා උඩට යනකොට මෙන්න මෙතනින් දෙකට පැලෙනවා සමහර විට කොහොම දෙකට පැලෙනවා හරි එතකොට හිතන්න මේක ජොයින්ට් වෙලා නැහැ කියලා හිතන්නකෝ කොහොම තියෙනවා හරි මෙන්න මෙතෙන් ජොයින්ට් වෙලා තියෙන තැනෙන් ඔන්නම දෙකට දැන් පැලෙනවා උඩට යන පළුවේ එතකොට දැන් තියෙනවා නිල් පාට ඔහොම තිබිලා එයාගේ කෙලවර පොඩි රතු පාට කෑල්ලක් තියෙනවා. අයි මෙතනින් මේ දෙන ක්‍රොස් වෙලා තියෙන මෙතෙන්දී. එක මත පතනලා මෙහෙම ක්‍රොස් වෙන්න පුළුවන් මේ වගේ මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේදී මේ දෙන එක මත පතනලා මෙහෙම ක්‍රොස් වෙන්න පුළුවන්. දැන් මේ දෙක දෙපැත්තට ඇදෙනකොට මේ දෙන වෙන වෙනකොට මෙතනින් කැඩෙනවා. එතකොට උඩට යන එක්කෙනාගේ රතු පළුවක් තියෙනවා මේ වගේ. පහළට එන කෙනාගේ රතු පාට එක්කෙනාගේ කෙලවර වෙන්න මෙහෙම නිල් පාට පළුවක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රවේණික ද්‍රව්‍ය හුවමාරු වෙලා, කලවම් වෙලා. ඕක නිසා අලුත්ම රූපීය ස්වභාවයක් තියෙන අලුත්ම ප්‍රභේදක ජීවියෙක් ඇති වෙන්න පුළුවන්. ඒක හේතු වෙනවා පරිණාමයට. වෙනස් වෙනවා කාලෙන් කාලයට. හරි? අර වගේ කලවම් වෙනවා වර්ණ දෙහ. ඉතින් ඔයා 100%ක් මව වගේ නෙමෙයිනේ. ඔයා 100% පියා වගේ නෙමෙයිනේ පොඩ්ඩක් මවගේ ලක්ෂණත් කලවම් වෙලා තියෙනවනේ පොඩ්ඩක් පියාගේ ලක්ෂණත් කලවම් වෙලා තියෙනවනේ ඒකයි ඔය අනික මෙයා තැම්පත් වෙන රටාවට ස්වාධීනව අනිත් එක්කෙනා තැම්පත් වෙන්නේ මේ උඩින් රතු එක්කෙනා හිටියට මවගෙන් ආපෙක තිබ්බට ඊළඟ එකේ තියෙන්නේ මවගෙන් ආපෙක නෙමෙයිනේ උඩින් තියෙන්නේ පියාගෙන් ආපෙක නිසා ඔයාගේ පියාගේ ලක්ෂණයි මවගේ ලක්ෂණයි දෙකම කලවම් වෙලා තියෙනවා හරි මේ බලන්න මේ පියාගේ ලක්ෂණයි මවගේ ලක්ෂණයි දෙකම තියෙනවා වගේ හරි රතු ලොකු එක රතු පොඩි එකයි රතු ලොකු එකයි විතරම නෙමෙයිනේ තියෙන්නේ. ඒ වුණොත් මවගේ ලක්ෂණ විතරමයි මේකේ තියෙන්නේ. නිල් ලොකු එකයි නිල් පොඩි එකයි විතරම නෙමෙයිනේ තියෙන්නේ. කලවම් වෙලා තියෙන වර්ග දෙකම තියෙනවා. මවගෙන් ආපේකුයි පියාගෙන් ආපේකුයි ඔක්කොම කලවම් වෙලාම තියෙන නිසා ඔයාටත් ඒ කලවම් වෙච්ච ලක්ෂණ තමයි ලැබෙන්නේ. හරි? හරි. ඉතින් මෙන්න මේ වගේ කලවම් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවෙදි වර්ණ දෙකක් හරි වර්ග දෙකක් කලවම් වෙලා හැම තියෙන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් ඔන්න. ඊළඟ තමයි ওই කතාව. ලියමු අපි. ලියන්න. විභාජනයේදී වර්ණ දේහවල ඇතිවන වෙනස්කම් නිසා දැන් විභාජනයේදී වර්ණ දේහවල ඇතිවන වෙනස්කම් නිසා 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 නව ප්‍රභේදන ඇතිවීමට එය හේතු වේ. 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 පරිණාමය සඳහා මේ වැදගත් වේ. හරි පරිණාමය සඳහා මේ වැදගත් වේ. විභාජනයේදී වර්ණ දේහවල සිදුවන වෙනස්කම් නිසා නව ප්‍රභේදන ඇතිවීමට එය හේතු වේ. පරිණාමය සඳහා මේ වැදගත් වේ. හරි පරිණාමය සඳහා මේ වැදගත් වේ. හරි ඉතින් මම ඔය විභාජනය උගන්වද්දී කියපු හැම කතාවක්ම තමයි ඔය පහලින් තියෙන වගුව ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ වගුව හොඳට කියව ගන්න. ආයි බොරුවට දැන් ආයෙසර කියන්න ඕනේ නැහැ. මේ විභාජනය කියනකොට ඒ පැහැදිලි කරපු හැම කාරණාවම ඔන්න ඔය වගුව ඇතුලේ තියෙනවා. ඒ වගුව හොඳට කියවලා ප්‍රශ්න වලට උත්තර ලියලා ලෑස්ති වෙන්න මේ සඳුදා අතිරේක පන්තියේදී
ප්‍රශ්න ටික සාකච්ඡා කරලා පාඩම අවසන් ගන්න. ලබන සතියේ ජීවිගේ ලාක්ෂණික එක දවසින් ඉවර වෙනවා. ඒක ඉවරච ගමන් ලෑස්ති වෙන්න ඊළඟ ටියුට් එක ගන්න. හරි. ඒ ටිකත් ලෑස්ති කරගෙන යන්නයි තියෙන්නේ ඊතුරු වැඩ කටයුතු වලට. එහෙනම් අදට තියෙන්නේ. එහෙනම් අපි ගියා. එහෙනම් පාඩම අවසන් ප්‍රශ්න ටික තනියම කරන්න සාකච්ඡා කරන්නේ සන්ධ්‍යා රාත්‍රී 10:30ට. පැමිණීම අනිවාර්යයි. එහෙනම් අපි ගියා. ආයුබෝවන්.